අද අපිට පටන් ගන්න තියෙන්නේ පුතේ අලුත් පාඩමක්. දෙවෙනි පාඩම ගිණුම්කරණය හැඳින්වීම අපි කතා කළා. එතකොට දැන් ඕගොල්ලෝ හැම කෙනෙක්ම දන්නා පුතේ මොකද්ද ගිණුම්කරණය කියලා කියන්නේ? මොකද්ද මේ ගිණුම්කරණයෙන් වෙන්නේ? ඒ හැමදේම දන්නවා. රයිට්. එහෙනම් පුතේ මේ ගිණුම්කරණය දැනගත්තයන් පස්සේ අපි කොහොමද මේ ගිණුම්කරණ කටයුතු හරියට කරන්න කියන එක අපි පුතේ මෙතනින් ඉස්සරහට පිළිවෙලට කතා කරගෙන යන්න. හරිද? දැන් මෙතන ඉන්නවා පුතේ සාමාන්‍ය පෙළ කොමර්ස් කරපු ළමයි. ඒකට ඒගොල්ලෝ මේකේ යම්කිසි ප්‍රමාණයක් දන්නවා. හැබැයි සාමාන්‍ය පෙළ නොකරපු ළමයි ඉන්නවා. ඒගොල්ලෝ මේකේ මෙලෝ සංසාරයක් දන්නේ නැහැ. ඒ නිසා මම උපකල්පනය කරනවා ඕගොල්ලෝ මුකුත්ම නොදන්න ගානට. එහෙම හිතලා තමයි මම උගන්වන්නේ. රයිට්. එහෙනම් කිසිම කෙනෙක්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රයිට්. හරි පුතේ. එතකොට ගන්න ඔයාගේ ටියුට් එක. ඒකේ 17 වෙනි පිටුවට පෙරලා ගන්න. 17 වෙනි පිටුවට. ඒ 17 වෙනි පිටුවේ උඩින්ම තියෙනවා පුතේ ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. හරි. එහෙනම් එන්න පුතේ අපේ දෙවෙනි පාඩමට. නම් එන්න පුතේ දෙවෙනි පාඩමට. රයිට්. එතකොට ඒකේ උඩින්ම තියෙනවා පුතේ ව්‍යාපාර ඒකක සංකල්පය කියලා. ව්‍යාපාර ඒකක සංකල්පය. ඒ කියන්නේ මේකට තව නම් තියෙනවා මෙතන කියන. භූතාර්ථ සංකල්පය කියනවා, අස්තිත්ව සංකල්පය කියනවා. අස්තිත්වය entity. මොකද්ද පුතේ මේ අස්තිත්වයක් කියලා කියන්නේ? පුතේ මේ කියන්නේ අපි කතා කරන්නේ මොකක් හරි ව්‍යාපාරයක් කෙරෙහිද? ඒක තමයි පුතේ අස්තිත්වය කියන්නේ. ඒක තනි පුද්ගල ව්‍යාපාරයක් වේවා, ඒක හවුල් ව්‍යාපාරයක් වේවා, ඒක සමාගමක් වේවා, ඒක ලාභ අරමුණු කරනගත් සංවිධානයක් වේවා, මොකක් හරි දෙයක්. ඒකට තමයි පුතේ අස්තිත්වයක් කියලා කියන්නේ. මේ අලුත් වචනයක්. අස්තිත්වය. right. එහෙනම් මොකද්ද මේ කියන ව්‍යාපාර ඒකක සංකල්පය? entity concept එක. මොකද්ද? දැන් පුතේ මේ ඉන්නේ සිරිමත්. මේ ඉන්නේ සිරිමත්. එතකොට සිරිමත් පුතේ ආරම්භ කරනවා ව්‍යාපාරයක්. සිරිමත් ආරම්භ කරනවා ව්‍යාපාරයක්. හරිද? සිරිමත් ස්ටෝර්ස්. සිරිමත් ස්ටෝර්ස්. right. එතකොට මේකේ අයිතිකාරයා තමයි පුතේ සිරිමත් කියලා කියන්නේ. එහෙනම් මේක තනි පුද්ගල ව්‍යාපාරයක්. right. එහෙනම් පුතේ සිරිමත් මේකේ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට සිරිමත්ට අවශ්‍ය වෙනවා මේ සම්බන්ධයෙන් ගිණුම් කටයුතු පිළියෙල කරන්න. සිරිමත්ට අවශ්‍ය වෙනවා මේ සම්බන්ධයෙන් ගිණුම් කටයුතු පිළියෙල කරන්න. right. එතකොට මේ ගිණුම් කටයුතු පිළියෙල කරනකොට සිරිමතුයි සිරිමත්ගේ ව්‍යාපාරයයි කියලා කියන්නේ දෙකම එකක්ද දෙකක්ද? මේ ව්‍යාපාරයේ සිරිමත්ගේ තමයි. හැබැයි පුතේ අපි ගිණුම්කරණය කරනකොට ව්‍යාපාරයේ අයිතිකරු හා ඔහුගේ ව්‍යාපාරය එකිනෙකට ස්වාධීන පාර්ශ්ව දෙකක් විදිහට තමයි සලකන්නේ. හරියට හරි පුතේ. හරිද පුතේ දාලා තිබ්බ උත්තරයක් මේකට. right. එතකොට අන්න ඒකට අපි කියනවා පුතේ ව්‍යාපාර ඒකක සංකල්පය කියලා. ව්‍යාපාර ඒකක සංකල්පය කියලා. හරිද? සිරිමත් කියලා කියන්නේ මේකේ අයිතිකාරයා. මේ තියෙන්නේ ඒකේ ව්‍යාපාරය. සිරිමත්ගේ ව්‍යාපාරය. එහෙනම් මේකේ ගිණුම් කටයුතු පවත්වන්න ඕනේ වෙනම සිරිමත්ගේ මොනවා හරි දෙයක් ආදායම් වියදම් මෙයා සටහන් කරනවා නම් ඒක සටහන් කරන්න ඕනේ වෙනම. අන්න ඒකට පුතේ අපි කියනවා ව්‍යාපාර ඒකක සංකල්පය කියලා. ව්‍යාපාර ඒකක සංකල්පය. අයිතිකරු හා ඔහුගේ ව්‍යාපාරය එකිනෙකට ස්වාධීන පාර්ශ්වයන් දෙකක් විදිහට සැලකීම. ඒ කියන්නේ මේ දෙන්න එකක් නෙවෙයි පුතේ. සිරිමත් සමානයි සිරිමත්ගේ ව්‍යාපාරය නෙවෙයි. සිරිමත් වෙනයි සිරිමත්ගේ ව්‍යාපාරය වෙනයි. අන්න ඒකට අපි කියනවා පුතේ ව්‍යාපාර ඒකක සංකල්පය කියලා. බලන්න. ව්‍යාපාර ගනුදෙනු ගිණුම්කරණය ව්‍යාපාර ගනුදෙනු ගිණුම්කරණය සඳහා හඳුනා ගැනීමේදී ඉතා වැදගත් ගිණුම්කරණ සංකල්පයක් වනුයේ ගිණුම්කරණ ඒකක සංකල්පයයි. එනම්
අයිතිකරු හා ව්‍යාපාරය යනු එකිනෙකට ස්වාධීන පාර්ශ්වයන් දෙකක් ලෙස සලකා ගනුදෙනු හඳුනා ගන්නා බවයි. පුතේ ඔයාගේ හයිලයිටරේ අරගෙන මෙන්න මේක හයිලයිට් කරගන්න. අයිතිකරු හා ව්‍යාපාරය යනු එකිනෙකට ස්වාධීන පාර්ශ්වයන් දෙකක් ලෙස සලකා ගනුදෙනු හඳුනා ගන්නා බවයි. ඒක හයිලයිට් කරන්න. right. ඊට පස්සේ තියෙනවා ඒ අනුව සියලු ගනුදෙනු ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන් සලකා හඳුනා ගන්නා බවයි. එතකොට මෙතන සිද්ධ වෙන හැම ගනුදෙනුවක්ම මේ ව්‍යාපාරයේ පැත්තේ ඉඳන් බලලා තමයි අපි සටහන් කරන්නේ. නැතුව සිරිමත්ගේ පැත්තේ ඉඳන් බලලා සටහන් කරන්නේ නෑ. අලුත් ටියුට් එකක් නෙවෙයි පුතේ මේ කලින් ටියුට් එකම තමයි. ඒකේ පාඩම් දෙකක් තියෙනවා 17 වෙනි පිටුව. 17 වෙනි පිටුව. right. හරි. එහෙනම් අන්න ඒකට පුතේ අපි කියනවා ව්‍යාපාර ඒකක සංකල්පය කියලා. right. එහෙනම් ඊළඟට අපි යනවා පුතේ මොනවද මේ ගිණුම් කරණේ මූලිකාංග කියලා බලන්න. මොනවද මේ ගිණුම් කරණේ මූලිකාංග කියලා බලන්න. right. එහෙනම් අපි දන්නවා ගිණුම් කරණය කියලා කියන්නේ පුතේ මොකද්ද? යටතේ මූල්‍ය ගිණුම් කරණය කියලා කියන්නේ මොකද්ද? මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය හා විවරණය කිරීමත් තීරණ ගැනීම සඳහා අදාළ ඇල්මැති පාර්ශ්වයන්ට ලබා දීමත් යන සම්පූර්ණ ක්‍රියාවලිය අපි කියනවා පුතේ ගිණුම් කරණය කියලා. එහෙනම් මෙන්න මේ වගේ ගිණුම් කරණයක් සිද්ධ වෙන්න මේ ගිණුම් කරණය තුල අපි හඳුනා ගන්න ඕනේ මූලිකාංග පහක් තියෙනවා. මේ ගිණුම් කරණය තුල අපි හඳුනා ගන්න ඕනේ මූලිකාංග පහක් තියෙනවා. මොනවද පුතේ ඒවා? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. right. මෙන්න මේ වගේ පුතේ ගිණුම් කරණයේ මූලිකාංග පහක් තියෙනවා. ගිණුම් කරණයේ මූලිකාංග පහක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. right. එහෙනම් දැන් අපි කතා කරන්න හදන්නේ මොනවද මේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් කියලා කියන්නේ කියලා. right. එතකොට මෙතෙන්දී පුතේ වැදගත්ම කාරණාව තමයි මෙන්න මේ කියන ටික ඔයා හොඳටම දැනගන්න ඕනේ. මෙන්න මේ කියන ටික ඔයා හොඳටම දැනගන්න ඕනේ. මොකද මෙතනින් එහාට අපි කරන හැම ගනුදෙනුවක් හා සිද්ධියක්ම මේ වගේ මොනවටද අයිති වෙන්නේ කියලා ඔයාට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි කතා කරන දේ වත්කමකට අයිති දෙයක්ද? අපි කතා කරන දේ වගකීමකට අයිති දෙයක්ද? අපි කතා කරන දේ හිමිකමක්ද? ආදායමක්ද? වියදමක්ද? මෙන්න මේ කියන දේවල් ඔයාට අඳුන ගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. right. ඒ නිසා මේක හොඳට අහගන්න. හොඳට අහගන්න. right. එහෙනම් අපි ඉස්සෙල්ලා මෙමු පුතේ වත්කම් කියන්නේ මොනවද කියලා බලන්න. වත්කමක් කියලා කියන්නේ මොකද්ද කියලා බලන්න. right. වත්කම් මොනවද පුතේ වත්කමක් කියලා කියන්නේ? වත්කමක්. වත්කමක් කියලා කිව්වම දැන් ඔයාලට මොකද හිතෙන්නේ? වත්කමක්. මේක මං සතුව තියෙන වත්කමක්. මට අයිති දෙයක්. අන්න ඒ වගේ අදහසක් එනවා නේද ඔයාට? right. නමුත් ගිණුම් කරන්නට අනුව පුතේ මොකද්ද වත්කමක් කියලා කියන්නේ? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් අතීත ගනුදෙනුවක සිද්ධ වෙච්ච ප්‍රතිඵලයක් විදිහට පුතේ මේක බිහි වෙලා තියෙන්න ඕනේ. අතීත ගනුදෙනුවක කියන්නේ 1900 බර ගණන් වලද? නැත්නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ කාලෙද? නෑ එහෙම නෙමෙයි පුතේ. අතීතේ ඊයේ කියන්නේත් අතීතේ. right. ඒ කියන්නේ මොකක් හරි අපේ ආයතනය සම්බන්ධයෙන් අපි එළඹුණා වූ givisumකට සම්බන්ධව ඇති වෙලා තියෙන දෙයක් වෙන්න ඕනේ. අතීතයේ සිදු වූ ගනුදෙනුවක් වෙන්න ඕනේ. මම නිකන් උදාහරණයක් කියන්නම්. අපි ඊයේ අලුත් කාර් එකක් මිලට ගත්තා ව්‍යාපාරයට. right. ඔන්න අතීත ගනුදෙනුවක්. හරිද?
අපි ඊට පස්සේ මේක හරියට හදාගමු. මම උදාහරණයක් කියන්නේ ඔන්න මම කාර් එකක් මිලට ගත්ත පුතේ ව්‍යාපාරයට. රයිට්. එතකොට මේ කාර් එක කියන්නේ වත්කමක්. ඒක වත්කමක් වෙන්නේ කොහොමද කියලා තමයි මම අර මේ පෙන්눔 කරන්න හදන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් බිහි වෙලා තියෙනවා. රයිට්. මම කාර් එක ගත්තේ ඊයේ. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබයි. ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබයි. දැන් පුතේ අර ගත්තු කාර් එක ගන්න අපේ ව්‍යාපාරයටනේ. එහෙනම් ඒකේ හිමිකාරීත්වයේ තියෙන්නේ ව්‍යාපාරයට. හරිද? පාලනය කරන්නේ ව්‍යාපාරය. සහ ආර්ථික ප්‍රතිලාභ ගලා ආ යුතුයි. ඊළඟ කාරණාව. ඒ කියන්නේ පුතේ මේ කියන වත්කම තුලින් ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්න ඕනේ. ලැබිය යුතුයි. දැන් හරි පුතේ දැන් කාර් එකක් ගත්තම ඔන්න කාර් එක පුතේ අපි ඊයේ ගත්තා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. ප්‍රශ්නයක් නැහැ. ව්‍යාපාරය පාලනය කළ යුතුයි. ඔව් ඒක ව්‍යාපාරයේ නමට තමයි අරන් තියෙන්නේ. ව්‍යාපාරයට ඕන ගමන් තමයි ඒක යන්නේ. අයිතිකාරයට ඕන ගමන් යන්නේ නැහැ. ව්‍යාපාරයට ඕන ගමන් යන්නේ. සහ ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ආ යුතුයි. ඒ කියන්නේ පුතේ මේක මේ වාහනේ ව්‍යාපාරයට ගන්නේ ඇයි? ව්‍යාපාරයේ තියෙන යම් යම් කාරණා සඳහා. අපි හිතමු මේක මූල්‍ය සේවා සපයන බැංකුවක් වගේ නම් හරිද? අනෙක් බැංකු වල ඉඳන් සේවකයන් අරන් එන්න. නැත්තම් සල්ලි අරගෙන යන්න. මේක බේකරියක් නම් අර චූම්පම් ප්‍රවාහනය කරන්න. නැත්තම් අමුද්‍රව්‍ය අරන් එන්න. ඒ කියන්නේ මේ වත්කම මගින් ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමක් සිද්ධ වෙන්න ඕනේ. මෙන්න මේ කියන කාරණා සියල්ලම සිද්ධ වෙනවා නම් පුතේ අපි කියනවා ඒක වත්කමක් කියලා. අපි කියනවා ඒක වත්කමක් කියලා. මොකද්ද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් බිහි වී තිබෙන වර්තමානයේ ව්‍යාපාරයේ පාලනය නතුවන ආර්ථික ප්‍රතිලාභ ගලා එන ඕනෑම දෙයක් අපි කියනවා පුතේ වත්කමක් කියලා. අපි කියනවා වත්කමක් කියලා. හරිද? ඒතර මොනවද මේ වත්කම් වලට උදාහරණ? මොනවද මේ වත්කම් වලට උදාහරණ? රයිට්. ඕන තරමක් තියෙනවා පුතේ. හරිද? මුදල් වල ඉඳන් ගත්තම ණය ගැතියෝ වෙන්න පුළුවන්. අගතොගේ වෙන්න පුළුවන්. ජංගම නොවන වත්කම් වෙන්න පුළුවන්. කීර්ති නාමය වගේ දෙයක් වෙන්න පුළුවන්. වෙළඳ ලකුණ වෙන්න පුළුවන්. සන්නමක් වෙන්න පුළුවන්. ආයෝජන වෙන්න පුළුවන්. මෙන්න මේ හැම දෙයක්ම පුතේ මේ කියන වත්කම් ගණයට තමයි අයත් වෙන්නේ. වත්කම් ගණයට තමයි අයත් වෙන්නේ. රයිට්. හරි. එතකොට මේ බලන්න. මේ වත්කම් වල අර්ථකථනය කියන එකට එන්න පුතේ. වත්කම් යනු අතීත සිද්ධීන් වල ප්‍රතිඵලයක් ලෙස ආයතනය විසින් පාලනය කරනු ලබන වර්තමාන ආර්ථික සම්පතකි. රයිට්. එතකොට මේ බලන්න. ඒ ආර්ථික සම්පත් යනු ආර්ථික ප්‍රතිලාභ නිපවීමේ භව්‍යතාවයක් සහිත අයිතමයකි. ඒ අනුව වත්කම් සතු ප්‍රධාන ලක්ෂණ තුනකි. පළවෙනි එක තමයි පුතේ අයිතිය. අතීත ගනුදෙනු ප්‍රතිඵලයක් වශයෙන් බිහි වෙලා අපිට අයිතියක් තියෙන්න ඕනේ. ආර්ථික ප්‍රතිලාභ ගලා එන්න ඕනේ. සහ පාලනයක් සිද්ධ වෙන්න ඕනේ. රයිට්. දැන් මේ බලන්න. දැන් ළමයින්ට පුතේ මෙතන ඇති ප්‍රශ්න. දැන් මේ පාලනයස මොන විදිහටද සිද්ධ වෙන්න ඕනේ? මේ පාලනය කොහොමද සිද්ධ වෙන්න ඕනේ? දැන් අපි ණයගැතියෙක් ගමු පුතේ. අපි ණයගැතියෙක් ගමු. ණයගැතියෝ කියන්නේ කවුද? ණයගැතියෝ. ණයගැතියෝ. දැන් ණයගැතියෝ කියන්නේ පුතේ අපි කාට හරි ණයට බාණ්ඩ විකුණනවා නම් හරිද? දැන් ඔයාගේ යාළුවෙක්ට පුතේ රුපියල් 10000ක් දෙනවා ණයට. එහෙනම් ඒ 10000 නැවත එයා ඔයාට ගෙවන්න ඕනේනේ. එහෙනම් ඒ ඔයාගේ යාළුවා ඇවිල්ලා ණයගැතියෙක්. ඇයි? ඒ සල්ලි ඔයාට ගෙවන්න ඕනේ. ඒ සල්ලි ඔයාට ගෙවන්න ඕනේ. රයිට්. එතකොට අපි කොහොමද ඒක මේ වත්කමකට අදාළ කරගන්නේ? රයිට්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් බිහි වෙලා තියෙනවා. මම යාට ණයට බාණ්ඩ විකුණලා තියෙනවා කලින්. ඒ නිසා තමයි මේ ණයගැතිය බිහි වෙන්නේ. ඒ වගේම ආර්ථික ප්‍රතිලාභ ගලා ආ යුතුයි. ඔව්. මම ණයට විකුණපු බාණ්ඩවල සල්ලි එයා මට නැවත දෙන්න ඕනේ. සහ
ව්‍යාපාරණේ පාලනයට නතු වෙන්න ඕනේ. මේ ණයගැතියව පුතේ අපිට ඕන විදිහට තමයි අපි තියන් ඉන්නේ. එයා අපිට ණයගැති භාවයක් තියෙනවා. ඒ නිසා අපි කියන දෙයක් කරන්න ඕනේ. එහෙනම් මේ ණයගැති කියන කෙනා අනිවාර්යයෙන්ම වත්කමක් බවට පත් වෙනවා. හරියට හරි ව්‍යාපාරයට ණය ආය. උතර මේ බලන්න පුතේ. මේ අයිතිය කියන එක ආර්ථික ප්‍රතිලාභ නිපදවීමේ අයිතිය පහත පරිදි විවිධාකාරයෙන් විය හැක. පළවෙනි එක වෙනත් පාර්ශවයක බැඳීමක් හා අනුරූප අයිතියක්. එතකොට ඒ යටතේ පුතේ මුදල් ලැබීමේ අයිතියක් තියෙන්න පුළුවන්. දැන් ණයගැතියෙක් සම්බන්ධයෙන් ගත්තොත් එයා මුදල් ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා ලැබීමේ අයිතියක් තියෙන්න ඕනේ. මොකද්ද පුතේ භාණ්ඩ හා සේවා ලැබීමේ අයිතියක් කියලා කියන්නේ? දැන් අපි හිතමු පුතේ අපි අපේ සැපයුම් කරුවෙක් ඉන්නවා. අපේ සැපයුම් කරුවෙක්. දැන් මේ සැපයුම් කරුවා තමයි මේ ඉන්නේ සැපයුම් කරුවෙක්. සැපයුම් කරු. මේ අපේ ව්‍යාපාරය. මේ සැපයුම් කරුවා පුතේ ව්‍යාපාරයට අමුද්‍රව්‍ය සපයනවා. අමුද්‍රව්‍ය සපයනවා. ඒ වෙනුවෙන් අපි එයාට මුදල් ගෙවනවා. මුදල් ගෙවනවා. මං ඉස්සෙල්ලාම මෙහෙම කියන්නම් පුතේ. එතකොට මෙයා අපිට අමුද්‍රව්‍ය සපයනවා රුපියල් ලක්ෂයක් වටින. හැබැයි පුතේ අපි එයාට සල්ලි ගෙවන්නේ නැහැ. අපි ගන්න මේක ණයට. එහෙනම් මෙයා ඇවිල්ලා අපේ කවුද? ණය හිමියෙක්. ණය හිමියෙක්. ඇයි? අපේ ආයතනය මෙයාට ණයයි. ඇයි මෙයාගේ ණයට තමයි අපි බඩු අරගන්නේ. ණයට තමයි බඩු අරගන්නේ. පැහැදිලිද? right. හැබැයි දැන් මේ සැපයුම් කරපුතේ කාලයක් තිස්සේ අපිට භාණ්ඩ සපයනවා. කාලයක් තිස්සේ අපිට මෙයා භාණ්ඩ සපයනවා. අපිට යාව විශ්වාසයි ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙයා අපිට පුතේ අමුද්‍රව්‍ය එවනවා රුපියල් ලක්ෂයක් වටින. රුපියල් ලක්ෂයක් වටින අමුද්‍රව්‍ය එවනවා. අපි මෙයාට ගෙවනවා පුතේ රුපියල් 1,50,000ක්. අපි මෙයාට ගෙවනවා රුපියල් 1,50,000ක්. එතකොට පුතේ මොකද්ද තත්ත්වය? එතකොට මොකද්ද තත්ත්වය? මෙයා අපිට රුපියල් ලක්ෂ බඩු විතරයි ගෙවන්නේ. හැබැයි අපි එයාට පේමන්ට් එක කරද්දී 1,50,000ක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ අපි වැඩිපුරත් එක්ක ගෙවලා තියෙනවා. අපි වැඩිපුරත් එක්ක ගෙවලා තියෙනවා. එහෙනම් පුතේ අපි මෙයාට වැඩිපුර ගෙවුවායින් පස්සේ මෙයා අපිට තවත් භාණ්ඩ හා සේවා එවන්න ඕනේ. එවන්න ඕනේ. එහෙනම් සැපයුම් කරුවෙක්ට අපි වැඩිපුර මුදලක් ගෙවුවොත් සැපයුම් කරුවෙක්ට වැඩිපුර මුදලක් ගෙවුවොත් පුතේ එයා ණයගැති අපිට භාණ්ඩ හා සේවා එවන්න. එතකොට අපි ඒක පෙන්වන්නේ මොකක් විදිහටද? වත්කමක් විදිහට. වත්කමක් විදිහට. මං කියන්නේ ඒකයි පුතේ. මේ ගිනුම් කරන්නේදී පුතේ කවදාවත් කටපාඩම් කරන්න යන්න එපා. ණයගැතියෝ කියන්නේ වත්කමක්. ණය හිමියෝ කියන්නේ වගකීමක්. ඔව් ණයගැතියෝ කියන්නේ වත්කමක්, ණය හිමියෝ කියන්නේ වගකීමක් තමයි. හැබැයි පුතේ සමහර අවස්ථාවල අපි යම් කිසි පුද්ගලයෙක්ට වැඩිපුර මුදල් ගෙවුවොත් ඒ පුද්ගලයා අපේ වත්කමක් විදිහට තමයි අපිට හඳුනා ගන්න වෙන්නේ. ඇයි? අපි වැඩිපුර සල්ලි ගෙවලා ඒ වැඩිපුර සල්ලි ගෙවුවම් පුතේ අතීත කන්දුනුවක ප්‍රතිඵලයක්. ඒ වගේම ආර්ථික ප්‍රතිලාභ අපිට ගලා එන්න නියමිතයි. අපි වැඩිපුර දීපු සල්ලි වලට අපිට භාණ්ඩ හා සේවා නැවත ලැබෙන්න පුළුවන්. ඒ නිසා තමයි මෙතන කියන්නේ පුතේ මේ භාණ්ඩ හා සේවා ලැබීමේ අයිතිය කියලා. භාණ්ඩ හා සේවා ලැබීමේ අයිතිය. අපිට මුදල් ලැබෙන්නත් පුළුවන්, භාණ්ඩ හා සේවා ලැබෙන්නත් පුළුවන්. ඊළඟට කියනවා වාසි සහගත කොන්දේසි සහිතව අනෙක් පාර්ශවයන් සමග සම්පත් හුවමාරු කර ගැනීමේ අයිතිය. ඒ කියන්නේ දැන් වාසි සහගත කොන්දේසි සහිතව තව පාර්ශවයක් සමග සම්පත් හුවමාරු කරගන්නවා කියන්නේ මොකද්ද පුතේ? දැන් ඔයා හිතන්න අපේ තියෙන මෝටර් රථය, අපි අර ඉස්සෙල්ලා ගත්ත මෝටර් රථය අපි කාලයක් පාවිච්චි කළා පුතේ. ඕක මාරු කරනවා වෙනත් වාහනයක් එක්ක. ඒ කියන්නේ අපි පාවිච්චි කරපු කාලෙට අදාළව ඒකේ මීල ගාන වෙනස් කරලා අපි වෙන වාහනයක් එක්ක මාරු කරනවා. වෙන වාහනයක් එක්ක මාරු කරනවා. එහෙනම් පුතේ ඒකත් අපේ වත්කමක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඇයි? අපි ගාව තියෙන සම්පතක් අයින් කළා තමයි අපි වෙන සම්පතක් අරගන්නේ. රයිට්? සහ අනාගත අවිනිශ්චිත සිද්ධියක් මත වෙනත් පාර්ශ්වයක බැඳීමක් निराකරණය කිරීමේදී ප්‍රතිලාභයක් ලැබීමේ අයිතිය. රයිට්?
එතකොට ඔය ලීසින් වගේ දේවල් වලදී පුතේ ලීස් කරලා ගන්න වාහනයක් අපිට සටහන් කරන්න පුළුවන් මොකක් විදිහටද? ඒකත් අපේ වත්කමක් විදිහට. ඇයි? අපි ලීස් කරලා ගත්තට අපි කල්බදු ගිවිසුමකින් ගත්තට ඒකේ පුතේ අන්තිම අයිතිකාරීත්වය තියෙන කාටද? අපිට. අන්තිම අයිතිකාරීත්වය තියෙන්නේ අපිට. එතකොට මෙන්න මේ වගේ දේවල් තුලින් පුතේ අපිට වත්කමක් කියන එකේ ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ආකාරය බලා ගන්න පුළුවන්. තව තියෙනවා වෙනත් පාර්ශ්වයක බැඳීමක් හා අනුරූප නොවන අයිතියක්. එයාට තියෙනවා පුතේ දීපල පිරියත හා උපකරණ හෝ තොග වැනි භෞතික අයිතම මත ඇති අයිතිය. එතකොට මේක වෙන පාර්ශ්වයක් එක්ක අනුරූප වෙන්නේ නැහැ. මේක අපි තමයි ගෙනත් තියෙන්නේ. අපි සල්ලි දීලා කාර් එකක් ගෙනල්ලා. වත්කම්. අපි සල්ලි දීලා ගෙනාපු අමුද්‍රව්‍ය තොගය. වත්කම්. අපේ අමුද්‍රව්‍ය. අපේ ආයතනය තුළ නිෂ්පාදන කටයුතු කරන්න තියෙන අමුද්‍රව්‍ය. වත්කම්. එහෙනම් මෙන්න මේ දේවලුත් පුතේ අපි කියන්නේ අපේ වත්කම් විදිහට. සහ බුද්ධිමය දේපල භාවිතා කිරීමේ අයිතිය. දැන් ඔය බුද්ධිමය දේපල කිව්වම් පුතේ ඔන්න ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒක අපිට හරියට හඳුනා ගැනීමේ අපහසුවක් තියෙනවා. හරියට හරි. දේපල පිරිත උපකරණ කියන එකට පුතේ මෝටර් රථ, යන්ත්‍ර, ගොඩනැගිලි, ඉඩම්, කාර්යාල උපකරණ මේ වගේ ඕන දෙයක් ගන්න පුළුවන්. පරිගණක මේ ඕන දෙයක් ගන්න පුළුවන්. එතකොට පුතේ මෙතන මේ බුද්ධිමය දේපල කියන එකට දැන් ඔය කීර්ති නාමය, සන්නම්, වෙළඳ ලකුණු මෙන්න මේවත් පුතේ වත්කම් විදිහට හඳුනන්නේ. අපි ඒවට කියනවා අස්පෘශ්‍ය වත්කම් කියලා. ඒ කියන්නේ ස්පර්ශ කරන්න බෑ. දැන් මේ බලන්නකෝ. දැන් ඔය කාගිල්ස් ෆුඩ් සිටි, කීල් සුපර්, පෙරේරා ඇන්ඩ් සන්ස්. දැන් කාගිල්ස් ෆුඩ් සිටි, කීල් සුපර් කිව්වම් පුතේ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම දන්නවනේ. ඒක පුතේ බ්‍රෑන්ඩ් නේම් එකක්. ඔව් ෆැබ්. ඔය වගේ තියෙනවා පුතේ. තව කියන්න ගත්තොත් තියෙනවා සෑහෙන්න. හරිද? නෝ ලිමිට් කියයි, රයිට්, ලේඩි කේ අරවා මේවා. හරිද? බෙවර්ලි ස්ට්‍රීට් ඔය වගේ කියන්න ගත්තොත් සෑහෙන්න තියෙනවා. එතකොට දැන් මේක පුතේ බ්‍රෑන්ඩ් එකක්. මේක බ්‍රෑන්ඩ් එකක්. එමරල්, සිග්නේචර්, හමීඩියා බ්‍රෑන්ඩ් එකක්. එතකොට මෙන්න මේක පුතේ කාලයක් තිස්සේ පවත්වාගෙන ආවම මේ නම කිව්ව ගමන් කට්ටිය දන්නවා. ඒ කියන්නේ පුතේ ඒක ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගෙනල්ලා දෙන දෙයක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අපි කාලයක් තිස්සේ ව්‍යාපාරය කරන් යන හින්දා තමයි පුතේ ඒක ඇති වෙලා තියෙන්නේ. ඒ නම සම්පූර්ණයෙන් යොදා ගන්න පුළුවන් ආයතනයට විතරයි පාලනයක් තියෙනවා. ඒ වගේම ආර්ථික ප්‍රතිලාභ. මට සිග්නේචර් එකක් දෙන්න, මට එමරල් විතරක් දෙන්න, මට වෙන මොකුත් එපා. හරිද? ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. ඒ වගේම පුතේ දැන් ඔය කලර් කෝඩ් එක දැන් අර කාගිල් ෆුඩ් සිටි එකේ ලොකු ලෝගෝ එක දාලා ටීවී එකේ ඇඩ් යනවා ගෙදර යන ගමන්. හරිද? ඊට පස්සේ ඔය රසලෝව රජ කිරුළ මංචි. පුතේ මේ මේවා වත්කම්. අර කීල් සුපර් එකේ කොළපාට ලෝගෝ එක වෙළඳ ලකුණ. මේ වත්කම්. එහෙනම් පුතේ අපිට ඒවත් වැලුවේෂන් කරලා ඒ කියන්නේ වැලුව කෙනෙක් ගෙන්නලා මේක කොච්චර මාකට් වැලුව එකක් තියෙනවද කියලා බලලා අපේ වත්කමක් විදිහට අපිට අඳුන ගන්න පුළුවන්. අපේ වත්කමක් විදිහට මේ ව්‍යාපාරයේ වත්කමක් විදිහට අපිට අඳුන ගන්න පුළුවන්. රයිට්? එහෙනම් ඒ වගේ දේවලුත් මෙතන තියෙනවා. ඒ වගේම පුතේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංගයක් ලෙස වත්කමක් හඳුනා ගැනීමට නම් පහත සඳහන් කොන්දේසි ඉටු විය යුතුය. එක ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමේ භව්‍යතාවයක් තියෙන්න ඕනේ. මුදල් නැමැති මාධ්‍යයෙන් විශ්වාසනීය ලෙස පිරිවැය හෝ වටිනාකම මැනිය හැකි වෙන්න ඕනේ. රයිට්. එතකොට අනිවාර්යෙන්ම පුතේ වත්කමක් වෙන්න නම් ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එන්න ඕනේ ආයතනයේට. නැත්නම් ගලාගෙන එීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රධානම දේ තමයි මුදල් හෝ මුදල් වලට සමාන මාධ්‍යයකින් ඒක මනින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මුදල් වලට සමාන මාධ්‍යයකින් ඒක ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරනම් පුතේ අපිට ඒක වත්කමක් විදිහට පෙන්වන්න බෑ. හරිද? මේ යාට අපි ණයට විකුණන කීයක් හම්බෙන්න තියනවාද හරියටම දන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි හම්බෙන්නෙත් නැහැ. සමහර වෙලාවට බාණ්ඩ එහෙම කතන්දර බෑ. කතන්දර බෑ. සමන්ට රුපියල් 50000ක ණයට විකුණු. එයා 50000ක් ගෙවන්න ඕනේ. ඒක නිශ්චිතව පුතේ ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙයා 50000ක් අපිට ණයයි. හරියට දන්නේ නැහැ කීයක්ද කියලා ඔය සැරින් සැරේ අරන් ගියා. එහෙම බෑ පුතේ. වත්කමක් නම් අපිට ඒක මුදලින් මනින්න පුළුවන් වෙන්න ඕනේ. නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්?
හරි. ඊළඟට මේ වත්කම් වල තියෙනවා පුතේ වර්ගීකරණ ගැටලුවක්. ඒ කියන්නේ දැන් අපි දන්නවා පුතේ මේ ගිණුම්කරණය කියන එක මේ මට ඕනෙවටවත් ඔයාට ඕනෙවටවත් බුද්ධික සර්ට ඕනෙවටවත් එහෙම ඕන විදිහට උගන්වන්න බෑ පුතේ අපිට. අපිට ඕන විදිහට මේක ගිණුම් තියන්නත් බෑ. අපි ගිණුම් තියන්න ඕනේ මොනවට අනුරූපවද? ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතවලට අනුව. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතවලට අනුව අපිට නීති රීති සංග්‍රහයක් දීලා තියෙනවා. අනුගමනය කරන්න ඕනේ ප්‍රමිත වගේක් දීලා තියෙනවා. ඒ ප්‍රමිතවලට අනුව තමයි පුතේ අපි ගිණුම් කරණය කරන්නේ. සහ මේ මූල්‍ය ප්‍රකාශන වලට තියෙන පුතේ සංකල්පනාත්මක රාමුවක්. භයානකයිනේ. හරිද? conceptual framework එකක් තියෙනවා. ඒ framework එකට අනුරූපව තමයි පුතේ අපි කටයුතු කරන්න ඕනේ. එහෙනම් මේ කියලා තියෙන ප්‍රමිතවලට අනුව ඒකෙත් LKAS එක සහ ගිණුම්කරණයේ සංකල්පනාත්මක රාමුව අනුව පෙන්눔 කරන්න ඕනේ ආකාර අනුව මේ වත්කම් පුතේ කොටස් දෙකකට කැඩෙනවා. මේ වත්කම් කොටස් දෙකකට කැඩෙනවා. එකක් ජංගම නොවන වත්කම්. අනිත් එක ජංගම වත්කම්. අනිත් එක ජංගම වත්කම්. right. මොනවද පුතේ ජංගම නොවන වත්කමක් හා ජංගම වත්කමක් කියලා කියන්නේ? දැන් අපිට මෙතන තියෙන්න පුළුවන් මේ ඔයාගේ ටියුට් එක දිහා බැලුවොත් පුතේ මෙතන තියෙනවා වත්කම් වලට උදාහරණ කියලා 19ක් විතර දීලා. හරිද? වත්කම් වලට උදාහරණ කියලා 19ක් විතර දීලා තියෙනවා. එතකොට පුතේ ඒ යටතේ ඔයාලට පේනවා එහා පැත්තෙන් ජංගම නොවන වත්කම් ජංගම වත්කම් කියලා මේවා කඩලා තියෙනවා. එහෙනම් ඇයි පුතේ මේ? දැන් අපි ගිණුම්කරණය කරද්දී අපි සාමාන්‍යයෙන් කතා කරන සංකල්ප දෙකක් තියෙනවා. තව ටිකක් ඉස්සරහට ගියාම මම කියලා දෙන්නම්. එකක් තමයි පුතේ අඛණ්ඩ පැවැත්ම සහ උපචිත පදනම. ඒකෙන් අඛණ්ඩ පැවැත්ම කියන එක හරි වැදගත්. ඒ කියන්නේ ව්‍යාපාරයක් ඉදිරි වර්ෂයක් තුල වහන්නේ නැතුව මොකක් හෝ හේතුවක් නිසා වහන්නේ නැතුව දිගු කාලීනව පවත්වාගෙන යනවා කියලා පුතේ අපි උපකල්පනය කරනවා. එහෙම උපකල්පනය කරලා තමයි පුතේ අපි ගිණුම් තියන්නේ. right. එහෙම ගිණුම් තියද්දී සමහර වත්කම් උපලබ්ධි වෙන්න ඒ කියන්නේ සමහර වත්කම් ඒ කියන්නේ ආර්ථික ප්‍රතිලාභය අපිට ලැබෙන්න මාස 12ක් හෝ ඊට වඩා අඩු කාල සීමාවක්. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත ඒ වත්කමේ සඳහන් ප්‍රතිලාභය අපිට ලැබෙනවා කියලා අපි අඳුනගෙන තියෙනවා නම් අන්න ඒවට පුතේ අපි කියනවා ජංගම වත්කම් කියලා. මාස 12ක් තුල උපලබ්ධි වන. දැන් උදාහරණයක් තමයි පුතේ මුදල්. ඒ කියන්නේ අපේ ආයතනයේ ලාච්චුවේ තියෙන සල්ලි, බැංකු account එකේ තියෙන සල්ලි. එතකොට පුතේ මේවා අවුරුද්දක් යනකම් ලාච්චුවට තියෙන්නේ නැහනේ. එක්කෝ සැපයුම් කරුවෙක්ට සල්ලි ගෙවන්න පුළුවන්, නැත්නම් ආයතනයට අවශ්‍ය දෙයක් මිලදී ගන්නව වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය ගන්නව වෙන්න පුළුවන්, සේවක වැටුප් ගෙවනව වෙන්න පුළුවන්, විදුලි බිල් ගෙවනව වෙන්න පුළුවන්. ඒ ඕන දෙයක් වෙන්න පුළුවන්. එහෙනම් මුදල් කියන දේ පුතේ ද්‍රවශීලතාවයෙන් ඉතාමත් වැඩි. ඒ කියන්නේ ඒක නිතරම අපිට පාවිච්චි වෙනවා. right. ඊට පස්සේ පුතේ එතනින් එහාට ගියාම ණය ගැතියෝ. දැන් ණය ගැතියෝ ඉන්නවද පුතේ අවුරුදු ගාණක් තිස්සේ සල්ලි ගෙවන්න නැති අය? ඔය ඉන්නවා සාමාන්‍යයෙන් ඉන්නවා. හරිද? මේ වර්තමානයේ ප්‍රායෝගිකව ගත්තොත් නම් ඉන්නවා ඒ වගේ. ඒ කියන්නේ හැබැයි බහුතරයක් නෑ පුතේ. බොහොම පොඩි ප්‍රමාණයක්. එතකොට සාමාන්‍යයෙන් පුතේ ණය ගැතියෙක් කියලා කියන්නේ හරිද? කෙටි කාලීන දෙයක්. අපි යම් කිසි කෙනෙක්ට ණයට දෙන්නේ පුතේ සාමාන්‍යයෙන් උපරිම සති 2යි, සති 3යි, නැත්තම් මාස 3යි. උපරිම මාස 3යි. ඒ කියන්නේ දින 90යි. ඒ කියන්නේ ඔයා පුතේ කවදා හරි දැන් ඔය AAT ඉවර කරලා ඔඩිට් ෆර්ම් එක වගේ ඔයා ට්‍රේනින් යනකොට නැත්තම් නන් ඔඩිට් හරි ට්‍රේනින් යනකොට ඔයාට පුතේ මේ ණය ගැතියෝ ගැන බලන්න සිද්ධ වෙනවා. එතකොට ඔයා ණය ගැතියන්ගේ ගන්න පුතේ ඒජ් ඇනලිසිස් එකක්. ඒ කියන්නේ ණයගැතියන්ගේ වයස් විශ්ලේෂණයක්. ඒ වයස් විශ්ලේෂණයක් කියන්නේ පුතේ ණයගැතියගේ වයස නෙවෙයි. හරිද? ණයගැතියගේ 60 පැනලා තිබ්බත් ණයගැතියට අවුරුදු 25ක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ණයගැති වයස් විශ්ලේෂණයක් කියලා කියන්නේ පුතේ
අපේ ආයතනයෙන් ණයට ගත්තු දවසේ ඉඳන් දවස් කීයක් මේ වෙනකොට ගිහිල්ලාද කියන එක. ඒකට තමයි වයස් විශ්ලේෂණය කියන්නේ. ඒතර අපි බලනවා පුතේ මෙයා කොච්චර කාලයක් අරන් තියනවද මේ ණය සෙටල් කරන්න. සාමාන්‍යයෙන් පුතේ අවුරුද්දක් යන්න කලින් ඔය ණය සෙටල් කරලා තියෙන්න ඕනේ. අවුරුද්දක් යන්න කලින්. ඒ කියන්නේ ණයගත්තු දවසේ ඉඳන් අවුරුද්දක් යන්න කලින් මේ ණය සෙටල් කරලා තියෙන්න ඕනේ. මොකද මේක කෙටි කාලන දෙයක්. බැරි වෙලා හරි අවුරුද්දට වැඩි කෙනෙක් හිටියොත් අපි කියනවා පුතේ ඒක ණයගතියන්ගෙන් අයින් කරලා දාන්න කියලා. ඒක ආය හම්බෙන්නේ නැහැ කියලා හිතලා වියදමක් විදිහට සලකන්න කියලා කියනවා. අපි ඒව පස්සේ කතා කරමු. බොල් ණය කියලා කියන්නේ ඒකට. පස්සේ කතා කරමු මේ වගේ දේවල්. හරිද? එතකොට ණයගතියෝ කියලා කියන්නේ පුතේ මේ ජංගම වත්කම. සහ ආයතනයේ තොග. ආයතනයේ තියෙන පුතේ අමුද්‍රව්‍ය තොගය, නිමිද්‍රව්‍ය තොගය. මෙන්න මේ දේවල්. අපි කාලයක් තිස්සේ මේව තියන් ඉන්නවද? නෑ. අපි නිෂ්පාදනය කරන්න විකුණන්නනේ. එහෙනම් පුතේ මේක සතියක් දෙකක් මාසයක් විතර තියෙයි. ඊට පස්සේ අපි ඒක කඩවල් වලට හරි කොහෙට හරි විකුණන තැන් වලට අපි මාරු කරනවා. එහෙනම් පුතේ තොගය කියලා කියන්නේ ජංගම වත්කම. එහෙනම් මේ ජංගම වත්කම් නොවන ඒ කියන්නේ මාස 12කට වඩා වැඩි කාල සීමාවක් තුල උපලබ්ධ වන සියලුම දේවල් වලට අපි කියනවා පුතේ මොනවා කියලාද? ජංගම නොවන වත්කම් කියලා. දැන් උදාහරණයක් ගත්තොත් අපි මෝටර වාහනයක් ගන්න පුතේ මාස 8ක් විතර පාවිච්චි කරන්නද? නෑ. කාලයක් පාවිච්චි කරන්න. අපි ඉඩමක් ගන්න ඇයි? කාලයක් පාවිච්චි කරන්න. බිල්ඩින් එකක් හදන්න ඇයි? කාලයක් පාවිච්චි කරන්න. අපේ ආයතනයේ කාර්යාල උපකරණ මැෂින් මේ දේවල් ගන්න ඇයි? කාලයක් පාවිච්චි කරන්න. එහෙනම් ඒකේ ප්‍රතිලාභ පුතේ අපිට අවුරුදු ගණනාවක් තිස්සේ ලැබෙනවා. ඒ වගේ ප්‍රතිලාභ අවුරුදු ගණනාවක් තිස්සේ ලැබෙනවා. අපි පුතේ ආයෝජනයක් කරනවා ව්‍යාපාරය. අපි බැංකුවේ දානවා ලක්ෂ 20ක්. සමහර ඒවා තියෙන පුතේ කෙටි කාලීන ආයෝජන. මාස 3කට 6කට 9කට දාන ඒවා, අවුරුද්දකට දාන ඒවා. අන්න ඒ වගේ ආයෝජන තිබ්බොත් පුතේ ඒක ජංගමවත්කමක්. හැබැයි අපි අවුරුදු 5කට දානවා FD එකක්. ස්ථාවර තැන්පතුවක්. අන්න පුතේ දිගු කාලීන ආයෝජනයක්. ජංගම නොවන වත්කමක්. ජංගම නොවන වත්කමක්. ඒ වගේම කීර්ති නාමය, වෙළඳ ලකුණු, සන්නම් නාම මේවා පුතේ අවුරුද්දෙන් නැති වෙන දේවල්ද? කාගිල් ෆුඩ් සිටි මේ අවුරුද්ද විතරයි තියෙන්නේ. ඊළඟ අවුරුද්ද ඒක නෙවෙයි. නෑ. අපි පොඩි කාලේ ඉඳන් පුතේ අපේ ළමයි පොඩි කාලේ වෙනකන් පවා ඕක කාගිල් ෆුඩ් සිටිම තමයි. රතු පාට බෝඩ් එක තියෙනවා නම් කාගිල් ෆුඩ් සිටි. කොළ පාට බෝඩ් එක තියෙනවා නම් කීල් සුපර්. ඒක වෙනස් වෙන්නේ නෑ පුතේ. අවුරුදු ගණනාවක් යනකම් අපිට ප්‍රතිලාභ ලබා දෙනවා. එහෙනම් අන්න ඒ වගේ දේවල් වලට අපි කියනවා පුතේ ජංගම නොවන වත්කම් කියලා. රයිට්? බලන්න ඔයාගේ ටියුට් එකේ වත්කම් වලට උදාහරණ. ඉඩම් හා ගොඩනැගිලි, කල්බදු දේපල. කල්බදු දේපල කියන්නේ පුතේ ලීස් කරලා ගත්තු වාහන, ලීස් කරලා ගත්තු දේවල් මොනවා හරි තියෙනවා නම්, මැෂින් මොනවා හරි තියෙනවා නම් ඒවා. එතකොට දැන් මේ බලන්නකෝ. දැන් ඔය කල්බදු කිව්වම දැන් අපි ලීස් කරලා වාහනයක් ගන්නවා පුතේ. දැන් ලීස් කරලා වාහනේ ගත්තට වාහනේ අයිතිකරුවා කවුද? අපි. වාහනේ අයිතිකරුවා අපි. ඔයා බලන්න දැන් ඕගොල්ලන්ගේ ගෙදර පුතේ අම්මට හරි තාත්තට හරි මොකක් හරි වාහනයක් ගෙදර වාහනයක් තියෙනවා නම් අහන්න තාත්තේ මේක ලීස් කරලා තරන් තියෙන්නේ. ඔව් කියලා කිව්වොත් තාත්තගෙන් ඉල්ලගන්න වාහනේ පොතේ කොපි එකක්. කොපි එකක් නේ වාහනේ පොත පොඩ්ඩක් ඉල්ලගන්නකො බලන්න. එතකොට ඔයා බලන්න අයිතිකරුගේ නම කියන තැන තියෙන්නේ පුතේ ඔයාගේ තාත්තගේ නම. අයිතිකරුගේ නම කියන තැන තියෙන්නේ ඔයාගේ තාත්තගේ නම. හැබැයි ඒකේ තියෙනවා පුතේ ඇබ්සලූට් ඕනර් කියලා. ඒ කියන්නේ පරම අයිතිකරු. පරම අයිතිකරු ඇවිල්ලා පුතේ අර ලීසින් කම්පැනි. හරිද? එතකොට ඒ පරම අයිතිකරු නැති වෙන්නේ ඔයා සම්පූර්ණයෙන් ලීස් එක ගෙවලා ඉවරණයෙන් පස්සේ. හරිද? ඒ කියන්නේ මේ ව්‍යාපාරකත් පුතේ මේ ලීස් කළ වාහනයක් ගත්තම අයිතිකාරීත්වය අපේ. හැබැයි කවදා හරි දවසක ලීස් එක ඉවරුනාම ඒක සම්පූර්ණම අයිතිය. ඒක වෙන කෙනෙක්ට පැවරීමේ අයිතියක් අපිට ලැබෙනවා. හරිද? සන්නම් නාම මුදලින් මයින්න බෑනේ. වත්කම් වෙන්නේ කොහොමද? පුළුවන් පුතේ සන්නම් නාමයේ මුදලින් මයින්න පුළුවන්. ඒ කියන්නේ සන්නම් නාමයක් පුතේ කෙනෙක්ට ගන්න පුළුවන්ද ලේසියෙන්? දැන් අපිට සන්නම් නාමයක් ගන්න පුළුවන්ද? පුළුවන්. අපි ඒකට පුතේ මහන්සි වෙන්න ඕනේ. අපි කැප වෙන්න ඕනේ. දැන් අපි හිතමු ඔයගොල්ලන් බුද්ධික සර්. හරිද? දැන් බුද්ධික සර් account කළුතර දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම accounting නම් බුද්ධික සර් තමයි. බුද්ධික සර් නම් accounting.
එතකොට පුතේ සන්නමක් හැදිලා තියෙන්නේ. accounting නම් බුද්ධික ධනංජන. බුද්ධික ධනංජන කියලා නම ඇහුවොත් එයා ප්‍රසිද්ධ accounting වලට. එතකොට මේ සන්නම් නාමය ඇයි අපිට මුදලින් මයින්න බැරි? පුතේ ඒකට ඉන්නවා විශේෂඥයෝ. අපිට කියන්න බෑ මේ මගේ නම මේක හෙන හිට් මේක ලක්ෂ 5ක් දාන්න මගේ සන්නම් නාමෙට. එහෙම කියන්න බෑ පුතේ. මේ සන්නම් නාම වැලියු කරන පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයෙක්ට කියලා විශේෂඥයෝ කියලා අපි කියන්නේ එක්ස්පර්ට්ලා. ඒ කියන්නේ එක්ස්පර්ට්ලා කියන්නේ පුතේ ඔය ඉඩම් මයින් ඉන්නේ සමහරු. ඒතර ඒගොල්ලන්ට ඉඩම් මයින් විතරයි පුළුවන්. ලෝයර්ස්ලා ඉන්නේ. ඒගොල්ලෝ නීති උපදෙස් විතරයි දෙන්නේ. එතකොට අන්න ඒ වගේ පුතේ මේ සන්නම් නාම සම්බන්ධයෙන් ඒකේ වටිනාකම ගණනය කරන්න වෙනම පුද්ගලයෝ ඉන්නවා. එහෙනම් අපි අපේ වටිනාකම වෙනුවෙන් යම් කිසි දෙයක් හදාගෙන තියෙනවා නම් ඒ වටිනාකම මනින්න පුළුවන් අපිට. ඒක මුදලෙන් මනින්න පුළුවන් අනිවාර්යයෙන්ම මනින්න පුළුවන්. හරිද? right. එතකොට ඉඩම් ගොඩනැගිලි, කල්බදු දීපල, යන්ත්‍ර සූත්‍ර, මෝටර් රථ, ලී බඩු. එතකොට පුතේ අන්න ඒ ටික වෙනම පෙන්නලා තියෙනවා දීපල පිරියත උපකරණ කියලා. දීපල පිරියත උපකරණ, property plant and equipment. right. දැන් මේ වත්කම් පුතේ මෙතන පෙළ ගස්සලා තියෙන්නේ පිළිවෙලකට. අපි ඒකට කියන පුතේ ද්‍රවශීලතාවය අනුව තමයි පෙළ ගස්සලා තියෙන්නේ කියලා. මොකද්ද පුතේ ද්‍රවශීලතාවය කියලා කියන්නේ? කිසියම් වත්කමක් පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව අපි කියනවා පුතේ ද්‍රවශීලතාවය කියලා. එතකොට ද්‍රවශීලතාවය අඩුවත්කමේ ඉඳන් ද්‍රවශීලතාවයේ වැඩිවත්කම වෙනකන් තමයි පුතේ අපි මේ වත්කම් පෙළ ගස්වන්නේ. අපි මේ වත්කම් පෙන්වනවා පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ. අපි ඉස්සරහට ගණන් හදනකොට හරිද? ඔය මූල්‍ය ප්‍රකාශන මූලිකාංගයක් නේ ඒක. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතකොට අපි ඒකදී ඕව පෙළගස්සන්නේ පුතේ ද්‍රවශීලතාවයේ අඩු එකේ ඉඳන් වැඩි එක දක්වා. ඒ පිළිවෙලටම තමයි පුතේ ඔයාට මේ ටියුට් එකේ මේක පෙන්눔 කරලා තියෙන්නේ. රයිට්? ඔයාගේ පහසුව තරහා. එහෙනම් අන්නේ සෙට් එකට අපි කියනවා පුතේ දීපල පිරියත උපකරණ කියලා. හරිද? ඊළඟට තියෙනවා කීර්ති නාමය, ස්වාධිකාරය, සන්නම, වෙළඳ ලකුණු, ස්ථාවර තැන්පතු, ආයෝජන. එතකොට මෙන්න මේ වගේ දේවලුත් පුතේ ජංගම නොවන වත්කම්. හැබැයි අපි ඒක පුතේ වෙනම පෙන්නනවා අස්පෘශ්‍ය වත්කම් කියලා. අස්පෘශ්‍ය ජංගම නොවන වත්කම. ඒ කියන්නේ අපිට ස්පර්ශ කරන්න බෑ. අපිට කීර්ති නාමය අල්ලන්න බෑ. අපිට වෙළඳ ලකුණ අල්ලන්න බෑ. සන්නම් නාමය අල්ලන්න බෑ. ආයෝජනය අල්ලන්න බෑ. ඉන්වෙස්ට් කරලා තියනවා විතරයි. FD එකක් අපිට අල්ලන්න බෑ. දාලා තියනවා විතරයි. එහෙනම් මෙන්න මේ වලට අපි කියනවා පුතේ ජංගම නොවන වත්කම් කියලා. ඊළඟට බලන්න ජංගම වත්කම්. ඉස්සෙල්ලාම තියෙන පුතේ අවසන් තොගය. අවසන් තොගය. අවසන් තොගය කියන්නේ මොකද්ද පුතේ මේ? අග තොගය. ව්‍යාපාරයක වර්ෂය අවසාන දිනය වන විට පවතින තොගයට ඒ තොගය කියන එක පුතේ අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, නිමිද්‍රව්‍ය වෙන්න පුළුවන්. අන්න ඒකට අපි කියනවා පුතේ තොගය කියලා. ඒකත් වත්කමක්. ඇයි? අපි සතුව තියෙන දෙයක් අපිට ආර්ථික ප්‍රතිලාභ ගෙන එන දෙයක්. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ. පුතේ මොකද්ද මේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා කියන්නේ? එතන ඉස්සරහින් ලියා ගන්න ඔය ඇලවිරක් ගහලා ණය ගැතියෝ. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ පුතේ ණය ගැතියෝ. ණය ගැතියෝ. ඒකට වෙළඳ ලැබිය යුතු දෑ කියලා කියන්නේ. අපිට පුතේ ලැබිය යුතු දේවල් ගොඩක් තියෙනවා ව්‍යාපාරයකට. ඒකෙන් වෙළඳ ලැබිය යුතු දෑ කියලා කියන්නේ අපි සපයපු භාණ්ඩ හෝ සේවා වෙනුවෙන් අපිට ලැබෙන්න තියෙන මුදල්. ණයගතියන්ට කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා. රයිට්? ඊළඟට තියෙනවා පුතේ ලැබිය යුතු බිල්. හරිද? ඒ කියන්නේ දැන් අපිට ලැබෙන්න තියෙන දේවල් තියෙනවා සල්ලි. අපි මොකක් හරි සේවාවක් සපයලා අපිට ගෙවන්න තියෙන සල්ලි තියෙනවා. ලැබෙන්න තියෙන බිල් තියෙනවා. අන්න ඒවට අපි කියන පුතේ ලැබිය යුතු බිල් කියලා. ඒ කියන්නේ අපිට හම්බෙන්න තියෙන අපේ කාල සීමාව තුල අපි මොකක් හරි දෙයක් දැන් මෙහෙමනේ පුතේ මම අර ඔක පැහැදිලි කරලා දෙන්නම්. අපි ඔය මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්න පුතේ කිසියම් ගිණුම් කරන කාල පරිච්ඡේදයකට. ඒක අවුරුද්දක් 2020 1 ඉඳන් 2020 12:31 වෙනකම්. මේ ගිණුම් කරන කාල පරිච්ඡේදය. එතකොට
මේ කාල පරිච්ඡේදය තුල අපි සිද්ධ කරපු යම්කිසි කාර්යයකට අපිට තාම සල්ලි හම්බෙලා නැත්නම් අපි පුතේ අපේ කාර්යය කරලා තියෙනවා. හැබැයි අපිට තාම සල්ලි හම්බෙලා නැහැ. එහෙනම් මෙන්න මේ දවස වෙනකොට අපිට සල්ලි ලැබෙන්න තියෙනවා නම් අපි ඒවට කියනවා පුතේ ලැබිය යුතු බිල් කියලා. අපිට ලැබෙන්න තියෙන ඔක්කොම දේවල්. හරිද? ඊළඟට තියෙනවා පුතේ ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. ඒ කියනවා මේ මිතන් අපේ ආයතනයේ සතුව තියෙනවා පුතේ කඩකාමරයක්. අපි ඒක කුලියට දීලා තියෙනවා. අවුරුද්දකට රුපියල් 10000යි. අවුරුද්දකට රුපියල් 10000යි. මේකට රුපියල් 10000යි. හරිද? අපි මේක X කියලා පුද්ගලයට රුපියල් 10000කට කුලියට දීලා තියෙනවා අවුරුද්දකට. අවුරුද්ද රෙන්ට් එක 10000යි. හැබැයි පුතේ මේ 12.31 වෙද්දී මෙයා රෙන්ට් එක ගෙවලා නැහැ. මෙයා රෙන්ට් එක ගෙවලා නැහැ. හැබැයි අපේ කාල සීමාවට අදාළව මේක අපිට ලැබෙන්න ඕනේ ආදායමක්. නමුත් අපිට හම්බෙලා තියෙනවද ඒක තාම හම්බෙලා නැහැ. ඒ නිසා මෙන්න මෙදාට අපි අඳුන ගන්නවා පුතේ වත්කමක් විදිහට මේක ලැබිය යුතු ආදායම් කියලා. ලැබිය යුතු ආදායම්. ඇයි? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. මේක තාම පාලනය කරන්නේ අපි 10000ක ආර්ථික ප්‍රතිලාභයක් අපිට ලැබෙන්න තියෙනවා. දැක්කද? තියරිය පුතේ තියරිය. කටපාඩම් කරන්න ඕනේ නැහැ. තියරිය. කල්පනා කරලා බලන්න. එතකොට තේරෙනවා අපිට. හැමදේම කල්පනා කරලා බලන්න. right? ඊළඟට තියෙනවා පුතේ ඉදිරියට කළ වියදම්. ඉදිරියට කළ වියදම්. දැන් මම ඔයාලට කිව්වනේ මේ කාල පරිච්ඡේදය අර ඉස්සෙල්ලා මම ඔයාලට කිව්වේ මේ කාල පරිච්ඡේදයේ පුරාවට පුතේ අපි අරන් තියනවා බඩු රුපියල් 20000ක. මේ කාල පරිච්ඡේදයට අදාළ වියදම රුපියල් 20000යි. හැබැයි අපි ගෙවලා තියෙනවා පුතේ රුපියල් 25000ක්. අපි ගෙවලා තියෙනවා රුපියල් 25000ක්. එහෙනම් අර වැඩිපුර ගෙවපු 5000 පුතේ අපි ඉස්සරහට කරපු වියදමක්. වැඩිපුර කරපු වියදමක්. එහෙනම් යම්කිසි වියදමක් අපි වැඩිපුර කරලා තියෙනවා නම් ඒකත් පුතේ මෙන්න මේ දවසට අපේ වත්කමක්. ඒ කියන්නේ රුපියල් 5000ක් පුතේ අපි අඳුන ගන්නවා අපේ වත්කමක් විදිහට. ඉදිරියට කළ වියදම්. ඉදිරියට කළ වියදම්. හරිද? right. ඊළඟ පුතේ බැංකු ශේෂයේ තියෙනවා අපි භාණ්ඩාගාර බිල්පත් වගේ දෙයක ආයෝජනය කරලා තියෙනවා නම් භාණ්ඩාගාර බිල්පත් තියෙනවා. පුතේ මොනවද භාණ්ඩාගාර බිල්පත් කියලා කියන්නේ? රජය විසින් කෙටි කාලීන ණය ලබා ගැනීම සඳහා නිකුත් කරන උපකරණයක්. ඔය රජයේ බිල්පතක් තමයි පුතේ භාණ්ඩාගාර බිල්පත් කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් කාල සීමාව අවුරුද්දකට වඩා අඩුයි. ඉතින් අනිවාර්යෙන් මේක ජංගම වත්කමක් විදිහට තමයි අපි එන්නුම් කරන්නේ. සහ මුදල් ශේෂය. එහෙනම් මෙන්න මේ දේවල් වලට අපි කියනවා පුතේ ජංගම වත්කම් කියලා. පුතේ කොටස් වල ආයෝජන කෙටි කාලීන නෑ, දිගු කාලීනයි. හරිද? කොටස් වල අපි ආයෝජනය කරලා තියෙනවා නම් ඒක තමයි පුතේ අර මෙතන තියෙන්නේ මේ 11 වෙනියට ආයෝජන කියලා. ඒ කොටස් වල දිගු කාලීනව කරන ආයෝජන. හරිද? ඒවා දිගු කාලීනයි. right. බලන්න පුතේ හැබැයි තියෙනවා ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් ගැන කියලා. ජංගම වත්කම් කියන එක පුතේ highlight කරගන්න මෙහෙම. මේ තියෙන එක වාර්තා කරන දිනේ සිට ඉදිරි මාස 12ක කාලයක් තුල උපලබ්ධි වනු ඇතැයි අපේක්ෂා කරන වත්කම් ජංගම වත්කම් වේ. ඒක පුතේ highlight කරගන්න. ඒක පුතේ highlight කරගන්න. ඊළඟට යටින් කියනවා ජංගම වත්කම් නොවන අනිකුත් සියලුම වත්කම් ජංගම නොවන වත්කම් වේ කියලා. හරිද පුතේ? එතකොට ඔයාට විස්තර සහිතව දීලා තියෙනවා ඒ ටික බලා ගන්න මොනවද මේ ජංගම වත්කම් මොනවද ජංගම නොවන වත්කම් කියලා. මෙතනින් ඉස්සරහට අපි ගිණුම් කරන සමීකරණය ඊළඟට දිත්ත සටහන් ඔය ඔක්කොම කතා කරද්දි පුතේ අපිට මේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් අපිට වැදගත් වෙනවා. right? එහෙනම් පුතේ අපි ඊළඟට කතා කරනවා වගකීම්. අපි ඊළඟට කතා කරනවා පුතේ වගකීම්. වගකීම්. right. මොකද්ද පුතේ එහෙනම් වගකීමක් කියලා කියන්නේ? මොකද්ද වගකීමක් කියලා කියන්නේ?
නිකන් හිතන්න වගකීමක්. හරිද? ඔයාව පන්ති නායකයාට දානවා. ඒතකොට පන්ති නායකයාගේ වගකීම මොනවද? පන්තියට කොස්සක් ගන්න සල්ලි එකතු කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ පහන පත්තු කරන්න ඕනේ. පන්ති අතු ගාලා තියන්න ඕනේ. ඈ හරියට හරි පුතේ. බාහිරට කරන ගෙවීමක් සඳුනි දාලා තියෙනවා බාහිරට කරන ගෙවීමක් කියලා. පුතේ බාහිරට කරන ගෙවීමක් හැම වෙලාවෙම වගකීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හිතන්නකෝ. ඔයා කඩේ මුදලාලිට පාන් ගන්න සල්ලි ගෙවනවා. ඒකත් ඉතින් බාහිරට කරන ගෙවීමක් නේ. ඔයා ගෙදර කරන්ට් බිල් එක ගෙවනවා. ඔයාගේ ෆෝන් එකේ බිල් එක ගෙවනවා. බාහිරට කරන ගෙවීමක් නේ. ඒ හැම එකම පුතේ වගකීමක් වෙන්නේ නැහැ. ඒ හැම එකම වගකීමක් වෙන්නේ නැහැ. වගකීමක් වෙන්න මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද වෙන්න ඕනේ? මුලින්ම පුතේ මේක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. මේකත් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් සිද්ධ වෙලා තියෙන්න ඕනේ මොකක් හරි. ඒ වගේම ඒ සිද්ධ වෙච්ච ගනුදෙනුවේ ප්‍රතිඵලය වෙනුවෙන් ආර්ථික සම්පත් මාරු කිරීමක් සිද්ධ වෙන්න ඕනි. දැන් ඔයාට මතක ඇති ඉස්සෙල්ලා එකේ තිබ්බේ වත්කමක තිබ්බේ පුතේ හරි ගෙවිය යුතු වෙන්න ඕනි. ඒක හරි මම පිළිගන්නවා. දැන් ඉස්සෙල්ලා වත්කම් වල තිබ්බේ පුතේ ආර්ථික සම්පත් නැත්තම් ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමක්. හැබැයි මේකේ තියෙන්නේ පුතේ ආර්ථික සම්පත් මාරු කිරීමක්. මාරු කිරීමක්. ඒ කියන්නේ අපි සතුව තියෙන ආර්ථික සම්පත් ඒක මුදල් වෙන්න පුළුවන් වෙනත් වත්කමක් වෙන්න පුළුවන් එහෙම දෙයක් මාරු කරන්න සිද්ධ වෙන්න පුළුවන් සහ වර්තමානයේ ආයතනයට බැඳීමක් තියෙන්න ඕනේ. වර්තමානයේ ආයතනයට බැඳීමක් තියෙනවා. ඒ කියන්නේ අනාගතයේදී සම්පත් මාරු කරන්න වර්තමානයේදී ආයතනයට බැඳීමක් තියෙන්න ඕනේ. සරලව හිතන්න පුතේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් බිහි වෙලා ආර්ථික ප්‍රතිලාභ මාරු කරන්න නැත්නම් ආර්ථික ප්‍රතිලාභ ගෙවන්න වර්තමාන වගකීමක් තියෙන දෙයක් නැත්නම් වර්තමාන බැඳීමක් තියෙන දෙයක් අපි කියනවා පුතේ වගකීමක් කියලා. හරිද? දැන් මේක මේ දරුණු විදිහට නිර්වචනය කළාට පුතේ මේක ඇති කෙහෙම්මලක් නැහැ. හරිද? ඒ කියන්නේ උදාහරණයක් ගන්නකො ණය හිමියෙක්ව. දැන් ණය හිමියෙක් කියන්නේ පුතේ අපි ණයට කෙනෙක්ගෙන් භාණ්ඩ ගන්නවා නම් ව්‍යාපාරයේ ණයට කෙනෙක්ගෙන් භාණ්ඩ ගන්නවා නම් අපි යාට සල්ලි ගෙවන්න ඕනේ. හරිද? එතකොට මේ බලන්නකෝ අපි එයාගෙන් ණයට භාණ්ඩ ගත්තු ගමන් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් වැඩේ වෙලා තියෙනවා. එහෙනම් එයාට අපි නැවත ඒ වෙනුවෙන් සල්ලි ගෙවන්න ඕනේ. අපිට ඒකට පොල්ල තියන්න බෑ පුතේ. එහෙනම් අපිට වර්තමානයේ බැඳීමක් තියෙනවා. මේ ගත්තු ණය ගෙවන්න ඕනේ. එහෙනම් එහෙම ගෙවද්දී ආර්ථික සම්පත් මාරු කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ආර්ථික සම්පත් මාරු කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගාව තියෙන සල්ලි අරයට මාරු වෙනවා වෙන්න පුළුවන්. දැන් පුතේ ඔයාට හිතෙයි ඇයි මේ ආර්ථික සම්පත් මාරු කිරීමක් කියලා තියෙන්නේ? නැත්නම් කෙලින්ම දාන්න පුළුවන්නේ මේ මුදල් ගෙවිය යුතුයි වගේ දෙයක්. නෑ පුතේ සමහර වෙලාවට මුදල්ම විතරක් නෙවෙයි. සමහර වෙලාවට ණය හිමියෙක්ගේ වටිනාකම ගෙවන්න අපි සතුව තියෙන ස්ථාවර සම්පතක් එයාට දෙනවා වෙන්න පුළුවන්. නිකන් ප්‍රැක්ටිකල් හිතන්න පුතේ. දැන් ඔයා අපි හිතමු මොකද්ද? අපි බේකරිනේ පුතේ ගන්න බේකරියම ගමු පුතේ. අපි කෑමට පොඩ්ඩක් කෑමත් එක්ක අපි අනුලෝම සමානුපාතිකයිනේ. හරිද? ඒ නිසා මේ අපි පොඩ්ඩක් කෑම ඒ පැත්තෙන් ගමු බේකරියක්. එතකොට දැන් බේකරියක් ගත්තම් පුතේ දැන් අපිට පිටි සපයන මිනිස්සෙක් ඉන්නවා. අපි හැමදාම ගිහින් පිටි අරන් එන්නේ නැහැ. එයා තමයි අපිට පිටි ගෙනත් දෙන්නේ. සතියට සැරයක් එයා ඇවිල්ලා අපිට ඕන කරන පිටි ටික දාලා යනවා. එතකොට එයා මේ පාර දාලා යන පිටි වලට මම සල්ලි ගෙවන්නේ ඊළඟ සති දෙකෙන් පස්සේ. මම එකඟ වෙලා තින්නේ ඒකට. ඔයා මට පිටි දාලා යන්න. හැබැයි මම මට සල්ලි ගෙවන්නේ මේ සති දෙකෙන් පස්සේ. රයිට්? එතකොට අන්න ණය හිමියෙක්. මට වගකීමක් තියෙනවා යාට සල්ලි ගෙවන්න.
හැබැයි ඔහොම යද්දි පුතේ දැන් මගේ කම්පැනි තියෙනවා දැන් මගේ බේකරියේ තියෙනවා පුතේ පාවිච්චියෙන් අයින් කරපු මැෂින් එකක්. ඒකේ පොඩි රිපෙයාර් එකක් දීලා කරගන්න පුළුවන්. නමුත් මං අලුතෙන් මැෂින් එකක් ගෙනාපු ඉඳන් මං ඒක අයින් කරලා තියෙන්නේ. එතකොට ඕක දකින්න අර මිනිස්සයා එයා කියනවා ඔයා මේ මැෂින් එක පාවිච්චි කරන්නේ නැද්ද? ඔක කීයක් වටිනවද? හරි. එහෙනම් ඔයා මට අර ගෙවන්න තියෙන සල්ලි වලට අඩු කරලා මේක මට දෙන්නකෝ. මොකද්ද වෙන්නේ පුතේ? අර මැෂින් එක මගේ ව්‍යාපාරයේ වත්කම. හැබැයි අරයාගේ ණය පියවන්න මම මොකද කරන්නේ? මේ වත්කම මාරු කරනවා. එහෙනම් මුදල්ම විතරක් නෙවෙයි පුතේ ආර්ථික සම්පත් මාරු කිරීමක් කියලා කියන්නේ අන්න ඒකයි. මුදල්ම විතරක් වෙන්න ඕනේ නැහැ. වෙනත් සම්පතක් හරි මාරු කිරීමට අපි වගකීමට බැඳෙනවා. රයිට්. අන්න ඒ වගේ දෙයකට අපි කියනවා පුතේ වගකීමක් කියලා. බලන්න. වගකීමක් යනු අතීත සිද්ධියක ප්‍රතිඵලයක්සේ ආර්ථික සම්පත් මාරු කිරීමකට ආයතනයකට වර්තමානයේ පවතින බැඳීමකි. පුතේ ඒක හයිලයිට් කරගන්න. හරිද? එතකොට ඒකේ පහත සඳහන් නිර්ණායක තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ පුතේ මෙතන අපි මේ ලියාගත්තු නිර්ණායක ටික තමයි තියෙන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් මේක බිහි වෙලා තියෙන්න ඕනේ. ඒක නිදහස් කරන්න ආර්ථික සම්පත් මාරු කිරීමක් තියෙන්න ඕනේ. සහ වර්තමානයේ ඒ වෙනුවෙන් ආයතනයට බැඳීමක් තියෙන්න ඕනේ. රයිට්. ඒ වගේම මේ වගකීමුත් පුතේ අපිට වර්ග කරන්න පුළුවන් අර වගේම ජංගම නොවන සහ ජංගම විදිහට. ඒ කියන්නේ අවුරුද්දකට වඩා කෙටි කාල සීමාවක් තුල ගෙවලා ඉවර කරන්න තියෙන දේවල් වලට අපි කියනවා පුතේ ජංගම වගකීම් කියලා. හැබැයි අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවක් තුල ගෙවලා ඉවර කරන්න ඕන දේවල් වලට අපි කියනවා පුතේ ජංගම නොවන වගකීම් කියලා. රයිට්. එතකොට මේ බලන්න මේක තියෙනවා බැංකු ණය, උකස් ණය, ණය කර මෙන්න මේ දේවල් පුතේ දිගු කාලීනයි. හැබැයි කෙටි කාලීන තියෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ, ඒ කියන්නේ ණය හිමියෝ, ගෙවිය යුතු බිල්, කලින් ලද ආදායම්, බැංකු අයිරාව. පුතේ කලින් ලද ආදායම්. කලින් ලද ආදායම්. මොකද්ද පුතේ මේ කලින් ලද ආදායම් කියලා කියන්නේ? දැන් මේ බලන්න. මේ තියෙන අපේ ගිණුම් කරන කාල පරිච්ඡේදය 1/1/12/31. දැන් මං ඉස්සෙල්ලා කිව්වා පුතේ අපේ තියෙන කඩකාමරයක් මම රෙන්ට් එකට දීලා තියෙනවා අවුරුද්දට රුපියල් 10000යි. අවුරුද්දට රුපියල් 10000යි. එහෙනම් මේ 10000 වෙනුවෙන් පුතේ මට හම්බෙලා තියෙනවා රුපියල් 20000ක්. ඒ කියන්නේ ඉස්සරහ අවුරුද්දේ සල්ලිත් මට මේ අවුරුද්දේ හම්බෙලා. නමුත් පුතේ මට අදාළ කොච්චරයිද? මට අදාළ කොච්චරයිද? මට අදාළ පුතේ රුපියල් 10000යි. මේ ගිණුම් කාල පරිච්ඡේදයට. එහෙනම් වැඩිපුර හම්බෙච්ච 10000 ඉස්සරහ කාල පරිච්ඡේදයට අදාළ. ඔයා හිතන්න අපි තාම පුතේ ඒ අවුරුද්දට මෙයාට රෙන්ට් එකට දීලා නැහැ. හැබැයි එයා අපිට රෙන්ට් එක ගෙවලා තියෙනවා. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ සල්ලි තමයි අපි ගාව මේ තියෙන්නේ. එහෙනම් ඒක පුතේ පරිස්සම් කරන එක අපේ වගකීමක්. ඒක පරිස්සම් කරන එක අපේ වගකීමක්. ඒ නිසා කලින් ලද ආදායම් අපිට වේලාසනින් හම්බෙච්ච සල්ලි ආදායම් මොනවාර තියෙනවා නම් අපි ඒක සලකන්නේ පුතේ මොකක් විදිහටද? වගකීමක් විදිහට. එහෙනම් අපිට හම්බෙච්ච 20000න් 10000ක් අපි සලකනවා පුතේ අපේ වගකීමක් විදිහට. හරි? ඉතින් පුතේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ණය කර කියන්නේ මොනවද කියලා. මොනවද පුතේ ණය කර කියලා කියන්නේ? දැන් ඔය සමාගමක ආයෝජනය කරනකොට දැන් ඕගොල්ලෝ ඕලවල කොමර්ස් කරපු කට්ටිය දන්නවත් සමාගමක් කියන්නේ මොනවද කියලා. කොටස් ප්‍රාග්ධනය මගින් මේ නැත්තම් කොටස් නිකුත් කිරීම මගින් ප්‍රාග්ධනය සපය ගන්න ආයතන. ඒකෙත් පොදු සමාගම් කියන්නේ පුතේ කොටස් වෙළඳ පොලේ නැත්තම් මහජනතාවට කොටස් ගැනීම සඳහා ආරාධනා කරන්න පුළුවන් දේවල්. එතකොට කොටස් කියලා කියන්නේ පුතේ ප්‍රාග්ධනයට අයිති දෙයක්. ණය කර කියන්නේ මොනවද? සමාගමකට පුළුවන් පුතේ ණය කර නිකුතුවක් කරන්න. ඒ කියන්නේ කොටස් වගේම තමයි. ඒගොල්ලෝ එකක් රුපියල් 1000 බැගින් ණය කර 100ක් නිකුත් කරනවා. ඒ කියන්නේ පුතේ රුපියල් ලක්ෂයක්
ව්‍යාපාරයට හම්බ වෙනවා සල්ලි. මේ ණය කර නිකුත් කිරීම මගින්. හැබැයි මේකේ තියෙන වෙනස මොකද්ද? පුතේ මේ ණය කර කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නැවත ගෙවිය යුතු දෙයක්. දැන් කොටස් නම් අනිවාර්යයෙන්ම නැවත ගෙවන්න ඕනද? නැහැ. හැබැයි ණය කර අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. කොටස් වලට පුතේ නිශ්චිත ලාභාංශයක් තියෙනවද ගෙවන්න ඕනේ කියලා? නැහැ. හැබැයි ණය කර වලට අනිවාර්යයෙන්ම යම්කිසි ප්‍රමාණයක් අපි තුමු 10%යි කියලා. අපි තුමු 10%යි කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම 10%ක් පොලිය ගෙවන්න ඕනේ. පොලිය ගෙවන්න ඕනේ. එහෙනම් අන්න ඒ වගේ එකක් තමයි පුතේ ණය කර කියලා කියන්නේ. ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ සපය ගන්න නිකුත් කරන දෙයක්. නමුත් පුතේ ඒකට යම් නිශ්චිත පොලි අනුපාතයක් ගෙවන්න ඕනේ. යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ඒක අනිවාර්යෙන් ගෙවලා ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ බැංකු ණය වගේ තමයි. අපි ණය කරගන්නේ පුතේ අවුරුදු 5කට නම් අවුරුදු 5 අවසානයේදී මේ පොලියත් අවුරුදු 5කට ගෙවලා මේ ගත්තු රුපියල් ලක්ෂෙත් නැවත ආයෙ ගෙවන්න ඕනේ. ඒකට තමයි ණය කරයක් කියලා කියන්නේ. හරි. රයිට්. ඊළඟ තියෙන පුතේ ජංගම වගකීම් හා ජංගම නොවන වගකීම්. වාර්තා කරන දිනේ සිට ඉදිරි මාස 12ක කාලයක් තුල ගෙවා නිම කිරීමට අපේක්ෂිත වගකීම් ජංගම වගකීම් නම් වේ. ඒතර උදාහරණයකට දීලා තියෙනවා පුතේ. අර තිබ්බ අපි කතා කරපු දේවල්මයි. ජංගම නොවන වගකීම් කියලා කියන්නේ මුළු වගකීම් වලින් ජංගම වගකීම් අඩු කළායින් පස්සේ අපිට ලැබෙන ඉතිරි කොටස. එහෙම නැත්නම් අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවක් පවතින ඒ කාල සීමාව තුල ගෙවා නිම කිරීමට සිද්ධ වෙන දේවල් අපි කියනවා ජංගම නොවන වගකීම් කියලා. right. හරි. ඊළඟ පුතේ අපි කතා කරනවා හිමිකම. 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 මොකද්ද පුතේ හිමිකම් කියලා කියන්නේ? මොකද්ද පුතේ හිමිකම් කියලා කියන්නේ? හිමිකම. හිමිකම. පුතේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනකොට ඒ ව්‍යාපාරයේ අයිතිකරුවන් සතුව පවතින සියලුම දේ අපි කියනවා පුතේ හිමිකම් කියලා. මේ ව්‍යාපාරයේ අයිතිකරුවන් සතුව පවතින දෙයට අපි කියනවා හිමිකම කියලා. එහෙනම් මේ හිමිකම කොහොමද පුතේ සමන්විත වෙන්නේ? දැන් මේ බලන්න. දැන් ව්‍යාපාරයේ වත්කම් තියෙනවා. මේ තියෙන වත්කම් හැම එකක්ම මේ අයිතිකරුවන්ගේද? නෑ. මේ තියෙන වත්කම් හැම එකක්ම අයිතිකරුවන්ගේ නෙවෙයි. ඇයි ඒ? දැන් අයිතිකාරයා ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් යොදවනවා. එහෙනම් ඒක එයාගේ හිමිකම. ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයා ඒකම බැංකුවෙන් ණයක් අරගන්නවා රුපියල් 50000ක. එහෙනම් එයා 50000ක ණයක් ගත්තම පුතේ අපේ මුදල් වත්කම වැඩි වෙනවා. හැබැයි ඒ වගේම රුපියල් 50000 අපි නැවත බැංකුවට ගෙවන්න ඕනේ. අපි වගකීමකට බැඳෙනවා. එහෙනම් පුතේ අපි ගාව තියෙන සමස්ත වත්කම් ප්‍රමාණයෙන් අපි ගාව තියෙන සමස්ත වගකීම් ප්‍රමාණය අඩු කළායින් පස්සේ ලැබෙන අගයට අපි කියනවා පුතේ හිමිකම කියලා. හිමිකම කියලා. ඒ කියන්නේ මේ හිමිකම් සමාන වෙනවා මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළාම ලැබෙන අගයට මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළාම ලැබෙන අගයට අපි කියනවා හිමිකම් කියලා. හිමිකම් කියලා. දැන් මේ බලන්න පුතේ. මේ හිමිකම් කියන එක අමතක කරන්න. මේ දෙක බලන්න මුළු වත්කම් ඍණ මුළු වගකීම්. එතකොට වත්කම් වලින් වගකීම් අඩු වලාම එන උත්තරයට අපි මොකද්ද කියන්නේ? හිමිකම් නේ. හරි. හිමිකම් නෙවෙයි පුතේ. හිමිකම් තමයි. නමුත් පුතේ මේ වත්කම් වලින් වගකීම් අඩු වුණාම අපි ඒකට කියනවා පුතේ සුද්ධ වත්කම් කියලා. සුද්ධ වත්කම්. දැන් ව්‍යාපාරයක් ගත්තම ඒ ව්‍යාපාරයක තියෙනවා පුතේ මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක්.
දැන් සමහරු මේක පිළිල කරලා ඇති. සමහරු මේක දැකලා නැතුව ඇති. හරිද? මම අනිත් දවසේ පුතේ අනිවාර්යෙන් මේ ඇනුවල් රිපෝට් එක ඇනුවල් රිපෝට් එකක් මම අරන් එන්නම් අනිත් දවසේ. හරිද? එතකොට දැන් මෙතන ගත්තම වත්කම් වලින් වගකීම් අඩු කළාම අපිට ලැබෙන දේ තමයි පුතේ සුද්ධ වත්කම්. ඒ කියන්නේ ව්‍යාපාරයක හිමිකම සමාන වෙනවා හැම වෙලාවකම ඒ ව්‍යාපාරයේ සුද්ධ වත්කම් වලට. ඒ කියන්නේ අයිතිකරුවන් සතු මුළු වත්කම් වලින් අයිතිකරුවන් ගෙවීමට බැඳලා ඉන්න මුළු වගකීම් අඩු වුණායින් පස්සේ ඉතිරි වෙන කොටසට අපි කියනවා පුතේ මොකක් කියලාද? හිමිකම් කියලා. හිමිකම් කියලා. බලන්න පුතේ මේක. එතකොට හිමිකම් කියන එක නිකන් කොටුවක් අතල පෙන්눔 කරලා තියෙන පුතේ මුළු වත්කම් රින මුළු වගකීම්. ඒ අනුව දාලා තියෙනවා ස්කන්ධයේ හිමිකම ව්‍යාපාරික සුද්ධවත්කම් ලෙසද හැඳින්විය හැක. පුතේ එතනින් පොඩි නෝට් එකක් දාගන්න මෙන්න මෙහෙම. පුතේ එතනින් පොඩි නෝට් එකක් දාගන්න මෙහෙම. ව්‍යාපාරයක අයිතිකරුවන් සතු සමස්ත වත්කම් ප්‍රමාණය හිමිකම ලෙස හඳුන්වනු ලබයි. හරි පුතේ මේ බලන්න මම ඔයාට පොඩ්ඩක් පෙන්නන්නම්. රයිට්. එතකොට පුතේ මේ ඔඩිටඩ් ඩොකියුමන්ට් එකක් මම මේ ඔයාට පෙන්නන්නේ. එතකොට මේ සින්නෝ හෝල්ඩින්ග්ස් ලිමිටඩ් වල consolidated statement of financial position ඒ කියන්නේ ඒකාබද්ධ මූල තත්ත්ව ප්‍රකාශනය. දැන් ඔයාලට ඒකාබද්ධව නැහැ. හරිද? ඔයාලා මෙන්න මේක විතරක් බලන්නකෝ නිකන්. රයිට්. මේ අනිත් ඒවා බලන්න ඕනේ නැහැ මේ පැත්තේ. දැන් මේ මූල තත්ත්ව ප්‍රකාශනයක් ගත්තාම පුතේ මේකේ තියෙන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයක කියන්නේ ඕගොල්ලෝ පිළියෙල කරපු මූල තත්ත්ව ප්‍රකාශනයක පුතේ සාමාන්‍යයෙන් පෙන්눔 කරන්නේ වත්කම් වගකීම් සහ හිමිකම් ආයතනයක මූල්‍ය තත්ත්වය. එතකොට ආයතනයක මූල්‍ය තත්ත්වය පුතේ අපි පෙන්눔 කරන්න පුළුවන් ආයතනයේ සතු වත්කම් ආයතනයේ සතු වගකීම් සහ ආයතනයේ සතු හිමිකම්. එතකොට පුතේ මේ උඩින්ම තියෙන ඇසෙට් ඇසෙට්ස් කියන්නේ මොනවද පුතේ? වත්කම්. ඇසෙට්ස් කියන්නේ වත්කම්. එතකොට දැන් මේ පුතේ අනිත් දේ මම දැන් ඔයාට මේ කියන දේවල් මම ඔය මේ ඉංග්‍රීසි වචනෙත් එක්කම කියවන්නේ ඇයි දන්නවද? දැන් මේ බලන්නකෝ. දැන් මේ ඔඩිට් කරපු මේ ඔඩිට් එකට තිබ්බ පුතේ මේ account set එකක් මේ. එතකොට මේ හැම දෙයක්ම පුතේ අපි ලියන්නේ ඉංග්‍රීසියෙන්. අපි ජොබ් එකකට ගියාම අපි මේ වත්කම් ඒ යටතේ ජංගම නොවන වත්කම් ජංගම වත්කම් අගතොගය ණය ගැතියෝ එහෙම ලියාගෙන යන්නේ නැහැ පුතේ. අපි ඔක්කොම ඉංග්‍රීසියෙන් තමයි යන්නේ. ඒ නිසා මම මෙතනින් පැහැදිලි කරගෙන යන්නම්. එතකොට මේ බලන්න මේ තියෙන assets ඒ කියන්නේ වත්කම්. ඒ යටතේ තියෙන පුතේ non current assets. ඒ කියන්නේ ජංගම නොවන වත්කම්. ඒක තියෙනවා මේ දේපල පිරියත උපකරණ, investment property තව මේවා පුතේ related party transaction වලට කිව්වට තේරෙන්නේ නැහැ. ඒ හින්දා වැඩි හිතන්න එපා. investment ආයෝජන. ඒ කියන්නේ subsidiaries වල කරපු ආයෝජන තියෙන්න පුළුවන්, associate වල කරපු ආයෝජන තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ AFS ඒවත් ඔයාලට තාම තේරෙන්නේ නැහැ. හරිද? හරිද? එතකොට පුතේ මෙතන තියෙන්නේ ඔය අපි කතා කරපු ආයෝජන සහ ස්ථාවර තැන්පතු අන්න ඒ වගේ දේවල් ටික. ඊට පස්සේ තියෙන පුතේ current asset. ඒ කියන්නේ ජංගම වත්කම්. ඒ යටතේ මේ බලන්න. ඒකේ උඩින්ම තියෙන්නේ පුතේ inventories. ඒ කියන්නේ අවසන් තොගය. ඊට පස්සේ trade and other receivables. හරිද? trade receivables. මම ඔයාලට කිව්වේ අපිට පුතේ ලැබෙන්න තියෙන දේවල් ණයගතියන්ගෙන් ලැබෙන්නත් තියෙනවා අනිත් මිනිස්සුන්ගෙන් ලැබෙන්නත් පුළුවන්. එතකොට මේ බලන්න. දැන් මෙතෙන්ට ගියාම පුතේ මේ තියෙන trade receivables වල ඒ total එක. එයටද තියෙනවා other receivable. ඒ කියන්නේ අනිකුත් ලැබිය යුතු දේවල්. advance තියෙන්න පුළුවන්, deposit තියෙන්න පුළුවන්, කලින් ගෙවපුවා වෙන්න පුළුවන්, prepayment, miscellaneous other receivables වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා.
right ඊට පස්සේ මේ short term loans මං කිව්වේ පුතේ අවුරුද්දකට වඩා අඩු කාල සීමාවක් තුල අපි ආයෝජන මොනවා හරි තියෙනවා නම් ඒ වගේ දේවල් තමයි එතන තියෙන්නේ සහ අන්තිමට තියෙනවා cash and cash equivalents ඒ කියන්නේ මුදල් හා මුදල් වලට සමාන දෑ ඔන්න අපිට එනවා total asset වල එකතුව 5 ලක්ෂ නෑ sorry 585 ලක්ෂ නෑ පුතේ මිලියන 585යි මම එහෙම කියන්නම් ඒ ගාන කියන්න ගියාම මට පිස්සු වෙනවා හරිද ඊළඟට තියෙනවා පුතේ equity and liabilities ඒ කියන්නේ equity කියන්නේ පුතේ හිමිකම ඊට පස්සේ තියෙනවා liabilities ඒ liabilities වල මේ තියෙන්නේ උඩින්ම තියෙන්නේ non current liabilities ජංගම නොවන වගකීම් ඒක තියෙනවා දිගු කාලීන ණය සියල්ල සහ current liabilities ජංගම වගකීම් එතකොට එතන තියෙනවා පුතේ වෙළඳ ණය හිමියෝ සහ අනිකුත් ණය හිමියෝ ඊට පස්සේ කෙටි කාලීන ණය සහ OD එකක් තියෙනවා නම් ඒ කියන්නේ බැංකු අයිරාවයක් තියෙනවා නම් ව්‍යාපාරයට ඒකත් මෙතන පෙන්නලා තියෙනවා. එතකොට බලන්න. එතකොට මුළු වගකීම් වල එකතුව තියෙනවා පුතේ 3,82,856ක්. right? එතකොට ඔයා අර වත්කම් වලින් මේ වගකීම් ටික අඩු කළාන් පස්සේ ඔයාට ලැබෙනවා පුතේ හිමිකම් වල එකතුව. ඒ කියන්නේ මෙන්න මේ ගාන ඔයාට එන්න ඕනේ. මෙන්න මේ ගාන ඔයාට එන්න ඕනේ. right. ඒතර මේ තියෙන්නේ පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක්. මම ඒකයි ඔයාට මට පෙන්වන්න ඕනකම තිබ්බේ. right. හරි. එතකොට දැන් annual report එකක් ගත්තත් එහෙමයි. ඔය හැම එකකම පුතේ පිළිවෙලට තමයි දාන්නේ. ඒ දාද්දි අර ද්‍රවශීලතාවයේ පිළිවෙලට තමයි පෙන්눔 කරන්නේ. එතකොට ඔන්න ඔය කියන වත්කම් වගකීම් සහ හිමිකම් මෙන්න මේ කියන කාරණා තුන තමයි පුතේ තියෙන්නේ සාමාන්‍ය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක. right. ඊළඟට අපි යනවා පුතේ ආදායම් හා වියදම් වලට. ආදායම් හා වියදම් වලට. මොකද්ද පුතේ ආදායමක් කියලා කියන්නේ? ආදායමක්. ඒ කියන්නේ දැන් මේ ව්‍යාපාරයට පුතේ මේ ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙන්න බලපාන දේවල් තමයි ආදායම කියලා කියන්නේ. ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙන්න බලපාන දේවල්. හැබැයි එකක් ඇර මොකද්ද? අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදවන අමතර ප්‍රාග්ධනය හැර අනෙකුත් ඕනෑම කාරණයකින් එක්කෝ වත්කම් වැඩිවීමකින් එහෙම නැත්නම් වගකීම් අඩුවීමකින් අපේ හිමිකම වැඩි වෙනවා නම් අපි කියනවා පුතේ අන්න ඒ වගේ දෙයකට ආදායමක් කියලා. හරිද? අමතර ප්‍රාග්ධනය හැර අමතර ප්‍රාග්ධනය හැර වත්කම් වැඩිවීමකින් හෝ වගකීම් අඩුවීමකින් හිමිකමේ සිදුවන ඉහළ යාම. හිමිකමේ සිදුවන ඉහළ යාම අපි කියනවා පුතේ ආදායමක් කියලා. එතකොට මේ ආදායම අපි පෙන්눔 කරන්නේ කොහෙද? මේ ආදායම පෙන්눔 කරන්නේ කොහෙද? අපි ඒක පෙන්눔 කරන්නේ පුතේ ආදායම් ප්‍රකාශනේ නැත්නම් ලාභාලාභ ගිණුමේ. අනිත් කාරණාව දැන් මේ ආදායම කියන එක පුතේ මේ ආදායම කියන එක අපිට මේ ගිණුම් කරන කාල පරිච්ඡේදයට අදාළ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක පුතේ අපිට සල්ලි වලින් හම්බ වුණත් නැතත් අපිට මුදලින් හම්බුණත් නැතත් ඒක අපේ ගිණුම් කරන කාල පරිච්ඡේදයට අදාළයි නම් අපේ ගිණුම් කරන කාල පරිච්ඡේදය තුල අපේ හිමිකම ඉහළ යනවා නම් මෙන්න මේ කාරණා දෙක නිසා අපි කියනවා පුතේ ඒක ආදායමක් කියලා. ආදායමක් කියලා. බලන්න. ආයතනයක අයිතිකරුවන් විසින් කරනු ලබන දායක වීමකින් හැර ස්කන්ධය ඉහළ යාමේ ප්‍රතිඵලයක් වන වත්කම් වල වැඩිවීමක් හෝ වගකීම් වල අඩුවීමක් ආදායම නම් වේ. ආදායම නම් වේ. පුතේ ඒක highlight කරගන්න. ඒක highlight කරගන්න. එතකොට උදාහරණ තියෙනවා පුතේ විකුණුම් තියෙනවා, ලද වට්ටම් තියෙනවා, ලද ගෙවල් කුලී තියෙනවා, ලාභාංශ, ලද බැංකු පොලි.
දැන් විකුණුම් කියලා කියන්නේ මොනවද පුතේ? අපි සතුව තියෙන දෙයක් අපි වෙන කාට හරි විකුණනවා නම් ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ තියෙන දේවල්. හොඳේ ස්ථාවරවත්කම් වගේ දේවල් නෙමෙයි. මේ මොනවද අපි දැන් අපේ බේකරියක් නම් අපි විකුණන පාන් බනිස් ඒ වගේ දේවල් විකුණුවාම ඒක පුතේ අපේ ආදායමක්. ඒ වගේම අපිට ගෙවන්න ඉන්න ණය හිමියෙක් ඉන්නවා. අපි කියවට පිටි ගේන මිනිස්සයා කියලා. අපිට පිටි ගේන මිනිස්සයා. එයා කියනවා ඔයා මේ සතියේම මට සල්ලි ගෙවනවා නම් මං ඔයාලට ඩිස්කවුන්ට් එකක් දෙනවා. වට්ටමක් දෙනවා. එහෙනම් පුතේ ඒකත් අපේ ආදායම. ඇයි? අර ගෙවන්න තියෙන වගකීම අඩු වෙනවා. අර ගෙවන්න තියෙන වගකීම අඩු වෙනවා. එහෙනම් ඒකත් අපේ ආදායමක්. ඊළඟට ලද්ද ගෙවල් කුලි. ඒක ඔයාලට තේරෙනවා ගෙවල් කුලි හම්බුනාම ඒක අපේ ආදායමක්. ලාභාංශ. අපි ආයෝජනය කරලා තියෙන ව්‍යාපාරයකින් අපිට පුතේ ලාභාංශ හම්බ වෙනවා. අපිට අපේ ලාභය හම්බ වෙනවා. අපේ ලාභ කොටස හම්බ වෙනවා. එහෙනම් පුතේ ඒක අපේ ආදායමක්. ඇයි? අපි ආයෝජනය කරලා තියෙන තැනකින් තමයි අපිට හම්බෙන්නේ. ලාභාංශ. සහ ලද බැංකු පොලි. හරිද? අපි බැංකුවේ දාලා තියෙන තැන්පත්තුවකට අදාළව අපිට පොලි ලැබෙනවා නම් අපි ඒකට කියනවා පුතේ අපේ බැංකු පොලි ලැබිලා කියලා. එහෙනම් ඒකත් අපේ ආදායමක්. ඒ වගේ දේවල් අපි කියනවා ආදායම් කියලා. සහ වියදම්. වියදම්. එහෙනම් වියදම් කියන්නේ මොකද්ද පුතේ? වියදම් කියන්නේ වියදම් කියන්නේ පුතේ අයිතිකරුවන්ගේ හිමිකමේ සිදුවන පහළ යාමක්. අයිතිකරුවන්ගේ හිමිකමේ සිදුවන පහළ යාමක්. හැබැයි ඒකෙදි පුතේ වත්කම් වල අගය එක්ක අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වගකීම් වල අගය වැඩි වෙන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි එකක් අපි සලකෙලට ගන්නෙ නෑ. ඒ තමයි අයිතිකරුවන් කරන මොනවද? ගැනිලි. මොනවද පුතේ ගැනිලි කියලා කියන්නේ? හරියට හරි. මොනවද ගැනිලි කියලා කියන්නේ? පුතේ අර මම කියපු සිරිමත් එයාගේ ව්‍යාපාරයේ තිබ්බ සල්ලි හරි එයාගේ ව්‍යාපාරයේ තිබ්බ භාණ්ඩ හරි ගෙදර අරන් යනවා නම් නැත්තම් එයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගන්නවා නම් ඒවට අපි කියනවා පුතේ ගැනිලි කියලා. ඒක මුදල් වෙන්නත් පුළුවන් ව්‍යාපාරයේ භාණ්ඩ හෝ සේවා වෙන්නත් පුළුවන්. හරිද? එතකොට අන්න හරිය අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනට ගැනීම. එතකොට අන්න ඒ වගේ ගන්නව නම් පුතේ අපි කියනවා ගැනිලි කියලා. එහෙනම් ඒ කියන ගැනිලි හැර මෙන්න මේ කියන ගැනිලි හැර වෙන කිසියම් ආකාරයකින් වත්කමක් අඩු වෙනවා නම් හෝ වගකීමක් වැඩි වෙනවා නම් අපි කියනවා පුතේ ඒක කාල පරිච්ඡේදය තුල මුදලින් දරුවත් නැතත් කාල පරිච්ඡේදය තුල සල්ලි ගෙව්වත් නැතත් කාල පරිච්ඡේදයට අදාළයි නම් අපි කියනවා පුතේ ඒක හිමිකමේ සිදුවන පහළ යාමක්. ඒ කියන්නේ වියදමක් කියලා. දැන් උදාහරණ විදිහට ගත්තොත් එimhe විදුලි බිල් ගෙවනවා. රක්ෂණ වාරික ගෙවනවා. භාණ්ඩ මිලට ගන්නවා. භාණ්ඩ මිලට අර ගන්නවා. ණයට හරි අත්පිට මුදලට හරි. එහෙනම් මේ දේවල් ඔක්කොම මොනවද පුතේ? වියදම්. වියදම්. එක්ක පුතේ අපේ වත්කමක් අඩු වෙනවා. එක්ක සල්ලි අඩු වෙනවා ව්‍යාපාරයෙන්. වත්කමක් අඩු වෙන්න පුළුවන්. හරිද? නැත්තම් ෂෙයා කරද්දී තොග හානි වියදමක් අනිවාර්යයෙන්ම වියදමක්. ඇයි? අපි සතුව තියෙන තොගය හානි වෙනවා. ගිනි අර ගන්නවා. ගිනි අරගෙන විනාශ වෙනවා. දැන් කවුද අපිට ඔය ලාභයේ අලාභ ගෙවන්නේ? කවුරුත් ගෙවන්නේ නැහැ පුතේ. ඉන්ෂුරන්ස් කරලා තිබ්බොත් ගෙවයි. ඒත් යම් කිසි ප්‍රමාණයක් පාඩු වෙනවා. එතකොට ඒ තොග හානි වෙච්ච ප්‍රමාණය පුතේ වියදමක්. ඇයි? වත්කමේ තිබ්බ ලක්ෂ 5ක් වෙන තොගය තමයි දැන් ගිනි අරගෙන විනාශ වෙලා තියෙන්නේ. දැන් තොගයක් නැහැ. එහෙනම් වත්කම අඩු වෙලා. ඒ වගේම පුතේ අපි හිතමු මේ බැංකු ණය ගෙවන්න තියෙනවා. sorry බැංකු ණය නෙමෙයි විදුලි බිල. විදුලි බිල ගෙවන්න තියෙනවා. හැබැයි තාම ගෙවලා නැහැ මේ කාල පරිච්ඡේදයට අදාළයි විදුලි බිල. ඒක වියදමක්. හැබැයි අපි ඒක තාම මුදලින් ගෙවලා නැහැ. ඒ කියන්නේ පුතේ අපේ වගකීමක් වැඩි වෙනවා. මොකද්ද? ගෙවිය යුතු විදුලි බිලක් මෙතෙන්ට එකතු වෙනවා. ඒ කියන්නේ වගකීම වැඩි වෙන්නත් පුළුවන්. අන්න හරි. අපි ඒකට කියනවා උපචිතයි කියලා. අපි පස්සේ කතා කරනවා. අපි ඒකට කියනවා උපචිතයි කියලා. right? එහෙනම් අන්න ඒ වගේ දේවල් වලට අපි කියනවා පුතේ වියදම් කියලා. බලන්න
ආයතනයක අයිතිකරුවන්ට කරන බෙදා හැරීමක් හැර එතන පුතේ ඕන්නම් උඩින් වරහන් ඇතුලේ දාගන්න ගැනිලි කියලා. හැර ස්කන්ධයේ පහළ යාමේ ප්‍රතිඵලයක් වන වත්කම් වල අඩුවීමක් හෝ වගකීම් වල වැඩිවීමක් වියදම් නම් වේ. වියදම් නම් වේ. හරි. ඊට පුතේ බලන්න වියදම් තියනවා සෑහෙන්න, ගැනුම් තියනවා, දුන් වට්ටම් කියන්නේ පුතේ ණය ගැතියට අපි දෙන වට්ටම. දැන් අපි යම් කිසි කෙනෙක්ට රුපියල් 10000ක භාණ්ඩ විකුණලා තියෙනවා ණයට. එයා 10000ක් අපිට ගෙවන්න ඕනේ. හැබැයි අපිට සල්ලි ඉක්මනට ගන්න ඕනේ හින්දා අපි කියනවා ඔයා මේ සතියෙම ගෙවුවොත් එහෙම 110ක ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. එතකොට එයා ගෙවන්න ඕනේ පුතේ 10000න් රුපියල් 9000යි. ඒ ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවනේ. හරිද? එතකොට ඒ 1000 අපිට පාඩුයි. ඒක අපේ වියදමක්. ඊළඟ ගෙනීමේ කුලී අපිට අමුද්‍රව්‍ය පුතේ අපේ ව්‍යාපාර ආයතනයට ගෙන්නන්න ඕන නම් අපි ඒ වෙනුවෙන් වියදමක් දරනවා. ඒකට අපි කියන පුතේ ගෙනීමේ කුලී කියලා. ගෙවල් කුලී ගෙවපුවා. ඊළඟට බොල් ණය. බොල් ණය කියන්නේ මොනවද පුතේ? බොල් ණය. බෑඩ් ඩෙත්. අපි හිතමු අපි අර රුපියල් 10000ක් ණයට දීලා තියෙන ණය ගැතියා. ඒ මිනිස්සයා කොරෝනා හැදිලා නැති වෙනවා. වෙන්න ඕන දෙයක් නෙවෙයි මං කිව්වේ. නමුත් අපි හිතමු වෙලා තියෙන දෙයක්. එතකොට අපිට ඒ සල්ලි ආය හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ මිනිස්සයා රට ගිහිල්ලා දැනුම් දීමක් මුකුත් නැහැ රට ගිහිල්ලා. එහෙනම් පුතේ 10000 ගැන අපිට හිත හදා ගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි දන්න ඔය 10000 අපිට ආය හම්බෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒක වියදමක් විදිහට අඳුන ගන්නවා බොල් ණය කියලා. දුරකථන වියදම්, ෂය වීම. ෂය වීම කියලා කියන්නේ අපි වෙනම කතා කරන පුතේ ස්ථාවරවත්කම් ෂය. ඒ කියන්නේ අපි පාවිච්චි කරන ස්ථාවරවත්කම් අපි කාලයක් සමග ඒකේ අර වටිනාකම් පුතේ අඩුවීමකට ලක් වෙනවා. එතකොට ඒ වටිනාකමේ අඩුවීමකට ලක්වීම අපි වියදමක් විදිහට පෙන්වනවා පුතේ අපි. ඒකට තමයි ෂය කියලා කියන්නේ. ඒ කියන්නේ මම උදාහරණයක් ගත්තොත් අපි පුතේ අද අලුතෙන්ම කාර් එකක් ගන්නවා. හැබැයි ඒක ඊළඟ අවුරුද්ද වෙද්දී ටිකක් ගෙවිලා. ඒ ඉතින් වාහනේ අරන් පුතේ අපි නිකන් තියලා තියන්නේ නැහනේ. අපි ඒක පදිනවනේ. ඒතර පුතේ ඒක පොඩ්ඩක් ෂය වෙනවා. එහෙනම් මේ ෂය වෙන එක අපි වියදමක් විදිහට සලකලා ඒක පුතේ සටහන් කරනවා අපේ වියදමක් විදිහට. රයිට්. ඊළඟ බැංකු ගාස්තු, වැටුප්පා වේතන, රක්ෂණ, විදුලිය මේ විදිහට දීලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපේ ගිණුම් කරන මූලිකාංග අපි කතා කරලා අවසන් කරනවා. රයිට්. දැන් එහෙනම් පුතේ අපි එන්නේ ගිණුම් කරන සමීකරණයට. සමීකරණ කිව්වම් පුතේ ඔයා හරි ආසයි. ඇයි? ඔයා ආසම විෂයක් තමයි ගණිතය කියලා කියන්නේ. හරිද? රයිට්. එතකොට මේ ගිණුම් කරන සමීකරණය ගැන කතා කරද්දි පුතේ මම කලිනුත් කිව්වා අපිට මේකෙදී වැදගත් වශයෙන්ම බලපාන්නේ මේ හැම දෙයක්ම අපිට මුදලින් මයින්න පුළුවන් දේවල් වෙන්න ඕනේ. ඒකට පුතේ අපි ගිණුම් කරන්නේ කියනවා මූල්‍ය මිනුම් සංකල්පය කියලා. මූල්‍ය මිනුම් සංකල්පය කියලා. හරිද? ඒ කියන්නේ මුදලින් මයින්න පුළුවන් දේවල් පමණයි පුතේ අපිට ගිණුම් කරණය කළ හැක්කේ. ඒක පුතේ අපිට ගිණුම් කරන ප්‍රමිතයෙන් LKAS එකෙන් පෙන්눔 කරලා තියෙන දෙයක්. රයිට්? හරි. එහෙනම් පුතේ අපි යමු ගිණුම් කරන සමීකරණයට. ගිණුම් කරන සමීකරණයට. මොකද්ද පුතේ මේ ගිණුම් කරන සමීකරණයක් කියලා කියන්නේ? ගිණුම් කරන සමීකරණයක් කියලා කියන්නේ. අපි අර කතා කරපු ගිණුම් කරන මූලිකාංග වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. මෙන්න මේ දේවල් අතර තියෙන සම්බන්ධතාවය සමීකරණයක් ආශ්‍රයෙන් ඉදිරිපත් කිරීම තමයි ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ. හරිද? දැන් මේ බලන්නකෝ. දැන් සමීකරණයක් කිව්වා මම ලියන්නම් මෙහෙම. y සමානයි mx ධන c. y සමානයි mx ධන c. මේ මොකද්ද පුතේ? මේ ඇවිල්ලා සරල රේඛාවක සමීකරණය. එතකොට දැන් මේකේ තියෙන y-ව සමාන කරලා තියෙනවා mx ධන c ට. දැන් සමීකරණයක තියෙන පුතේ මූලික ලක්ෂණය තමයි දෙපැත්ත සමාන වෙන්න ඕනේ. දෙපැත්ත සමාන වෙන්න ඕනේ. එතකොට
අපි බලමු පුතේ ඉස්සෙල්ලම ගිණුම් කරණය කොහොමද මේ දෙපැත්ත සමාන වෙන්නේ කියලා. මේ බලන්න. මම ලියනවා පුතේ ඉස්සෙල්ලම මේ ගිණුම් කරණයේ තියෙන මූලිකම සමීකරණය. වත්කම් සමානයි හිමිකම්. මං කියන පුතේ වත්කම් සමානයි හිමිකම් කියලා. ඇයි ඒ? දැන් මේ බලන්න. දැන් පුතේ ව්‍යාපාරයේ අයිතිකාරයා රුපියල් ලක්ෂයක් යොදවලා මේ ව්‍යාපාරය ආරම්භ කරනවා. ව්‍යාපාරයේ අයිතිකාරයා රුපියල් ලක්ෂයක් යොදවලා මේ ව්‍යාපාරය ආරම්භ කරනවා. එහෙනම් ඒ ව්‍යාපාරයේ අයිතිකාරයාගේ හිමිකම කොච්චරද? ලක්ෂයයි. ඒ ව්‍යාපාර තාම පුතේ වගකීමක් නැහැ. වගකීම් නැහැ. හොඳේ වගකීම් නැහැ. වත්කම් සමානයි හිමිකම් වලට. මම මේ කියන එක හොඳට අහන්න. රුපියල් ලක්ෂයක් දාලා ව්‍යාපාරයක් ආරම්භ කළාම එයාගේ හිමිකම වැඩි වෙනවා පුතේ ලක්ෂකින්. එයා අරන් එන්නේ සල්ලිනේ. එහෙනම් පුතේ මුදල් කියන්නේ මොකද්ද ව්‍යාපාරේ? ඔයා දැන් දන්නෝ. මුදල් කියන්නේ මොකද්ද ව්‍යාපාරේ? වත්කම. ඇයි? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. මෙයා සල්ලි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේක දැන් පාලනය කරන්නේ ව්‍යාපාරය. අයිතිකාරයා නෙමෙයි. ආර්ථික ප්‍රතිලාභ ගලා එමත් තියෙනවා. අපිට මේකෙන් පුතේ ඕන දෙයකට යොදවන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? එයා ගේන සල්ලි ව්‍යාපාරේ වත්කමක් බවට පත් වෙනවා. දැක්කද? එහෙනම් පුතේ ව්‍යාපාරයක වත්කම් වල එකතුව අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ හිමිකම් වලට සමාන වෙන්න ඕනේ. හැබැයි තාම මේ ව්‍යාපාරයේ වගකීම් නැහැ. හරිද? වගකීමක් මුකුත් නැහැ. තාම ව්‍යාපාරයේ වත්කම් ව්‍යාපාරයේ හිමිකම් වලට සමානයි. ඉතින් හරිනේ පුතේ මේ බලන්නකෝ. අපි ඉස්සෙල්ලා සුද්ධ මේ හිමිකම් කියලා කිව්වේ මොනවටද? වත්කම් වලින් වගකීම් අඩු කළාම හිමිකම් නම් අපිට මේ වගකීම අයින් කරන්න මොකද කරන්න ඕනේ? අපිට මේ ව්‍යාපාරයේ වගකීම් නැත්තම් මොකද්ද වෙන්නේ? වත්කම් සමානයි හිමිකම් වෙනවා. ඕක තමයි පුතේ මූලික ගිණුම් කරන සමීකරණය. මේක තමයි මූලික ගිණුම් කරන සමීකරණය. තව උදාහරණයක් මම ගන්නම්. දැන් මේක වගකීම් නැහැ. දැන් මේ ව්‍යාපාරය කරගෙන යනවා. අපිට පුතේ රුපියල් 5000ක විදුලි බිලක් ගෙවන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? රුපියල් 5000ක විදුලි බිලක් ගෙවද්දි පුතේ අපිට අනිවාර්යයෙන්ම අපේ මුදල් අඩු වෙනවා. ව්‍යාපාරයේ වත්කමක් විදියට තියෙන මුදල් අඩු වෙනවා. රුපියල් 5000ක් අඩු වෙනවා. එහෙනම් වත්කම් සමානයි හිමිකම් නම් මේ පැත්තෙත් 5000ක් අඩු වෙන්න ඕනේ. මොකද්ද මේ 5000? ඒ 5000 තමයි පුතේ විදුලි වියදම. ඔයාලට මතකද? වියදම් කියලා කිව්වේ මොනවද? හිමිකමේ සිද්ධ වෙන්න පුළුවන් අඩුවීමක්. දැක්කද? හිමිකමේ සිද්ධ වෙන්න පුළුවන් අඩුවීමක්. ඒ කියන්නේ ගැනිලි හැරුණම ගැනිලි කියන්නේ පුතේ හිමිකම් අඩු වෙන දෙයක්. නමුත් ගැනිලි කියන්නේ පුතේ වියදම් වලට අපි ගැනිලි කියන දේ අදාළ කරගන්නේ නැහැ. හරිද? එතකොට ගැනිලි හැර හිමිකමේ වෙන්න පුළුවන් අඩුවීමක්. ඒක එක්කෝ වත්කම් අඩුවීමක් වෙන්න පුළුවන් නැත්නම් වගකීමක් වැඩිවීමක් වෙන්න පුළුවන්. දැක්ක නේද? බලන්න පුතේ තියරි එකේ තියෙන සම්බන්ධතාවය. රයිට්. මම තව එකක් ගන්නම්. කුලී ආදායම් ලැබුණා රුපියල් 10000යි.
කුලී ආදායම් ලැබුණා රුපියල් 10000යි. එහෙනම් පුතේ මෙන්න රුපියල් 10000ක් වැඩි වෙනවා. කුලී ආදායම්. ඇයි? රුපියල් 10000ක් සල්ලි නැත්තම් ආදායම හම්බ වෙනවා අපිට. මුදල් ලැබිලා රුපියල් 10000ක්. එහෙනම් මේ පැත්තත් 10000ක් වැඩි වෙන්න ඕනේ. ඇයි? මේ පැත්ත වැඩි වුණා නම් මෙහෙත් වැඩි වෙන්න ඕනේ. මොකද්ද මේ 10000? කුලී ආදායම්. ආදායම් කියන්නේ මොනවද පුතේ? හිමිකමේ සිද්ධ වෙන්න පුළුවන් වැඩිවීමක්. එහෙනම් හිමිකමේ වැඩිවීමක් වුණාම එක්කෝ වත්කම් වැඩිවීමක් වෙනවා නැත්නම් වගකීම් අඩුවීමක් වෙනවා. දැක්කද? එහෙනම් පුතේ වගකීම් නොමැති අවස්ථාවකදී ආයතනයක වත්කම් අනිවාර්යෙන්ම හිමිකම් වලට සමාන වෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට පුතේ එන්න ගිණුම් කරන සමීකරණය ගිණුම් කරන මූලිකාංගයන් ගණිතමය සමීකරණයක් ලෙස ඉදිරිපත් කිරීම ගිණුම් කරන සමීකරණ නම් වේ. හරිද? මේ ටැමිල් ඇක්සන්ට් එකකින් දාලා තියෙන පුතේ වැඩි හිතන්න එපා. හරි. ගිණුම් කරන සමීකරණයේ පළමු පියවර කිසියම් ව්‍යාපාරයක සමස්ත වත්කම් ව්‍යාපාරයේ හිමිකරුවන් විසින් පමණක් ආයෝජනය කර ඇතනම් පුතේ හයිලයිට් කරගන්න ඒක. ව්‍යාපාරයක සමස්ත වත්කම් ව්‍යාපාරයේ හිමිකරුවන් විසින් පමණක් ව්‍යාපාරයේ හිමිකරුවන් විසින් පමණක් ආයෝජනය කර ඇතනම් ඒ ඇති පුතේ බලන්න ව්‍යාපාරයේ මුළු වත්කම් හිමිකරුවන්ගේ මුළු දායකත්වයට පුතේ දායකත්වය කියලා කියන්නේ මුළු හිමිකමට හොඳේ සමාන වේ. ඒ අනුව පහත ගිණුම් කරන සමීකරණයේ ගොඩනැගිය හැක. වත්කම් සමානයි ස්කන්ධේ නැත්නම් වත්කම් සමානයි හිමිකම්. පුතේ ඒක නිකන් කොටු කරගන්න නැත්නම් හයිලයිට් කරගන්න. මොකක් හරි ලස්සනට ඒක මේව කරගන්න. රයිට්. එතකොට බලන්න පල්ලෙහා කියලා තියෙනවා ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ඉහත ගිණුම් කරන සමීකරණයට බලපාන අන්දම පිළිබඳ අවබෝධය සඳහා පහත උදාහරණ අධ්‍යයනය කරන්න. එහිදී එක් එක් ගනුදෙනුව මගින් වත්කම් හා හිමිකම් සඳහා වන්නා වූ බලපෑම වැඩිවීම සහ අඩුවීම ලෙස සලකා වාර්තා කිරීම සිදුවේ. රයිට්. එන පුතේ ඔයාගේ ටියුට් එකේ තියෙන පොඩි ප්‍රශ්නයක් ප්‍රශ්නාංක 1. ඒකේ වත්කම් සමානයි හිමිකම් කියලා තියෙනවා. පුතේ මේකේ මේ පළවෙනි එකේ තියෙනවා නේද ලක්ෂයක්. දෙවෙනි එකේ තියෙනවා 50000ක් ඒක ඍණ කරගන්න. ඒ දෙවෙනි එකේ තියෙන 50000 ඍණ කරගන්න. සහ හතරවෙනි එකේ තියෙන 80000 ඍණ කරගන්න. 50000යි 80000යි ඍණ කරගන්න. ටක් ගාලා පුරවන්න බලන්න. ටක් ගාලා පුරවන්න බලන්න. හරිද? ඒක අමාරු නෑ පුතේ. මම ටක් ගාලා මේක කරන්නම්. එතකොට ඔයාගේ ටියුට් එකේ මුලින්ම තියෙනවා වත්කම් 10000යි කියලා. ඊළඟට තියෙනවා වත්කම් 5000යි කියලා ඍණ 1. ඊළඟට තියෙනවා 250000යි කියලා හිමිකම්. ඊළඟට තියෙනවා 80000යි කියලා ඍණ. එහෙනම් පුතේ ඔයා මොකද්ද කරන්න ඕනේ? S2 පියාගෙන මේ පැත්තෙත් වත්කම් 10000යි නම් හිමිකම් 10000යි. මේ පැත්තේ වත්කම් ඍණ 5000යි නම් හිමිකමත් ඍණ 5000යි. මේ පැත්තේ හිමිකම 250000යි නම් මේ පැත්තේ වත්කමත් 250000යි. මේ පැත්තේ හිමිකම ඍණ 80000යි නම් මේ පැත්තේ වත්කමත් ඍණ 80000යි. right. මෙතන 50000යි නේ sorry. උඩ කීයද ලක්ෂයයිද? ගණන් ගන්න එපා පුතේ. හරි නේද? right. හරි පුතේ. දැන් බලන්න දෙවෙනි ප්‍රශ්නය. ඔයාගේ අභ්‍යාස පොත අරගන්න අතට. ඔයාගේ අභ්‍යාස පොත ගන්න අතට. අරගෙන ප්‍රශ්න අංක 2 කියලා දාන්න. පාඩමේ නම ලියන්න ගිණුම් කරන සමීකරණය කියලා. ගිණුම් කරන සමීකරණය ප්‍රශ්නාංක 2. එතකොට බලන්න ශ්‍යාමාගේ ව්‍යාපාරය 2019 දෙසැම්බර් මාසයේ පළමු සතිය තුල සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. right.
අවශ්‍ය වන්නේ ඉහත ගනුදෙනු හිමිකම් සමානයි වත්කම් යන සමීකරණයට වන බලපෑම විස්තරාත්මකව පෙන්වන්න. පුතේ දැන් එතන ලියලා තියෙන්නේ හිමිකම් සමානයි වත්කම් කියලා. ඒ විදිහටම පුරවන්න. හිමිකම් සමානයි වත්කම්. දැන් මේ බලන්න පුතේ දැන් අපිට ගාණක් දුන්නම වත්කම් සමානයි හිමිකම් කියන්නේ තෝකම තමයි. නමුත් අපිට කියලා තියෙන්නේ හිමිකම් සමානයි වත්කම් කියලා නම් ඉස්සෙල්ලා හිමිකම දාගන්න. මොකද විභාගෙදි පුතේ අපෙන් අහන දෙයට තමයි අපි උත්තර දෙන්න ඕනේ. හිමිකම් සමානයි වත්කම් කියන දේ වත්කම් සමානයි හිමිකම් කියලා මාරු කරලා ලියන්න එපා. ඔය විදිහට පුරවලා ලියන්න ඕනේ. එතකොට මම පුතේ පළවෙනි එක මම ඔයාලට නිකන් පෙන්නන්නම් මෙන්න මේම උදාහරණ කරන්න ඕනේ විදිහ. ඔයා ඒ විදිහට කරන්න. පළවෙනි එක ශාමා ප්‍රාග්ධනයේ ලෙස මුදලින් 3,50,000ක් යොදා ව්‍යාපාරයේ ආරම්භ කිරීම. එහෙනම් පුතේ ඔයාගේ පොත ඔයා දෙකට බෙදා ගන්න. එහෙනම් මෙයා 3,50,000ක් යොදනවා. 3,50,000ක් යොදනවා මොනවද? ප්‍රාග්ධනය. අපේ හිමිකම වැඩි වෙන්නේ පුතේ ප්‍රාග්ධනය විදිහට. වත්කම වැඩි වෙනවා 3,50,000ක්. මොනවා විදිහටද? මුදල් විදිහට. අන්න එහෙම පුතේ ඔයා ලියන්න ඕනේ මොකද්ද වැඩි වෙන වත්කම කියලා. මොකද්ද වැඩි වෙන වත්කම කියලා ඔයා ලියන්න ඕනේ. එහෙනම් හිමිකම වැඩි වෙනවා 3,50,000කින් මුදල් කියන වත්කම වැඩි වෙනවා 3,50,000කින්. මේක ඊළඟට දෙවෙනි එකත් මම ඔයාලට ලියන්නම්. නැවත විකිණීම සඳහා වූ භාණ්ඩ අත්පිට ගැනුම්. අත්පිට ගත්තු ගමන් පුතේ මොකද වෙන්නේ? අත්පිට ගත්තු ගමන් මොකද වෙන්නේ? 1,20,000ක්. 1,20,000ක් මොකද වෙන්නේ? අඩු වෙනවා. මොනවා කියලාද? මුදල්. ඇයි පුතේ අත්පිට ගත්තු ගමන් අපි සල්ලි දීලා ගන්න අත්පිට ගැනුම් කියලා කියන්නේ. අපේ ව්‍යාපාරයේ තියෙන මුදල් කියන වත්කම අඩු වෙනවා. එහෙනම් දැන් මොකද්ද පුතේ එහා පැත්තට වෙන්නේ? මොකද්ද? පුතේ අත්පිට ගත්තු ගමන් අපිට දැන් මේ පුතේ මේ ගන්නේ මේ නැවත විකිණීම සඳහා වූ භාණ්ඩ. එහෙනම් නැවත විකිණීම සඳහා භාණ්ඩ ගත්තම අපිට පුතේ සල්ලි දීලා අපි භාණ්ඩ අරගන්නවා. එහෙනම් භාණ්ඩ අපිට ලැබුණෙන් පස්සේ අපේ තව වත්කමක් වැඩි වෙනවා. මං කියන දේ තේරුණාද? දැන් අපි සල්ලි ගෙවනවා. ඔන්න එක වත්කමක් එළියට යනවා. ඒ ගියාට අපිට මේ පැත්තෙන් එනවා භාණ්ඩ. ඒ කියන්නේ තව වත්කමක් වැඩි වෙනවා. එහෙනම් මෙතන පුතේ 1,20,000ක් ඍණ වෙලා 1,20,000ක් ධන වෙනවා. මොනවද? භාණ්ඩ තොගය. භාණ්ඩ තොගය. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් පුතේ මේ පැත්තට මුකුත් වෙන්නේ නැහැ. එතකොට මේ පැත්තේ ඍණ වෙලා මේ පැත්තෙන් ධන වෙලා ඒත් දෙපැත්ත සමානයි. ඒත් දෙපැත්ත සමානයි. පැහැදිලි නේද? රයිට්. ඉතින් ටික කරගෙන යන්න බෑන් ටක් ගාලා. කරගෙන යන්න බෑන් ටක් ගාලා. $50,000ක් වූ ලීබඩු උපකරණ ආයතනයේ පාවිච්චිය සඳහා මිලට ගැනීම. එනම් පුතේ 3. 50,000ක් වූ ලීබඩු ආයතනයේ පාවිච්චිය සඳහා මිලට ගැනීම. එහෙනම් 50,000ක් පුතේ අඩු වෙනවා මුදල් කියලා. ලීබඩු කියලා කියන්නේ පුතේ වත්කමක්. එහෙනම් 50,000ක් වැඩි වෙනවා ලීබඩු කියලා. වත්කමක් අඩු වෙලා වත්කමක් වැඩි වෙනවා. ඊළඟට 4 පිරිවැය 60,000ක් වූ භාණ්ඩ තොගයක් 80,000කට අත්පිට විකිණීම. පිරිවැය 60,000ක් වූ භාණ්ඩ තොගයක්. එහෙනම් පුතේ 60,000ක් පිරිවැය වෙච්ච භාණ්ඩ අඩු වෙනවා. තොගය අඩු වෙනවා 60,000ක්. අපිට කියනවා 80,000කටලු විකුණන්නේ. එහෙනම් පුතේ අපිට මුදල් වැඩි වෙනවා 80,000ක්.
60,000ක තොගේ අඩු වෙලා 80,000ක මුදල් හම්බෙනවා. එහෙනම් පුතේ රුපියල් 20,000ක් මොකද වෙන්නේ? අපේ හිමිකමට ලාභයක් එකතු වෙනවා. ලාභයක් එකතු වෙනවා. එහෙනම් 20,000ක් වැඩි වෙනවා පුතේ මේ පැත්තට. ලාභය ඊළඟට 5 පිරිවෙය 20,000ක් වූ භාණ්ඩ තොගයක් රුපියල් 28,000කට ණයට විකිණීම. තවත් ඒ වගේම කතාවක්. එහෙනම් පුතේ ඉස්සෙල්ලම 20,000ක් පිරිවැය වෙච්ච භාණ්ඩ අපි ඉවත් කරන්න ඕනේ. භාණ්ඩවල වටිනාකම රුපියල් 20,000යි. හැබැයි අපිට පුතේ 28,000කට ණයට විකුණන්නේ. ඒ කියන්නේ අපිට බිහි වෙනවා කවුද පුතේ? ණය ගැතියේ. ණය ගැතියෝ. ණය ගැතියේ බිහි වෙනවා රුපියල් 28,000ක. එහෙනම් 20,000ක භාණ්ඩ 28,000ක ණයට විකුණනම අපිට පුතේ රුපියල් 8,000ක ලැබෙනවා ලාභයක්. ඊළඟ 6 ව්‍යාපාරික ගොඩනැගිලි කුලිය 10,000ක් මුදලින් ගෙවීම. එහෙනම් පුතේ 6 ගොඩනැගිලි කුලිය ගෙවනවලු රුපියල් 10,000ක්. එහෙනම් මුදල් කියන සම්පත අඩු වෙනවා. අපිට පුතේ අපේ හිමිකම අඩු වෙනවා රුපියල් 10,000කින්. මොකක් කියලාද? ගොඩනැගිලි කුලී. ගොඩනැගිලි කුලී. ඊළඟට 7 වෙනි එක ශාමා ඇයගේ ලක්ෂ 5ක පෞද්ගලික වෑන් රථය ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනය වශයෙන් යෙදවීම. අන්න පුතේ මෙයා අමතර ප්‍රාග්ධනය යොදවලා ලක්ෂ 5ක් වටින වෑන් රථය. එහෙනම් මොකද වෙන්නේ? ලක්ෂ 5ක් අපිට මෝටර් රථයක් ලැබෙනවා. ලක්ෂ 5ක මෝටර් රථයක් ලැබෙනවා. ඒ වගේම පුතේ රුපියල් ලක්ෂ 5කින් ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 5කින් ප්‍රාග්ධනයත් වැඩි වෙනවා. රුපියල් ලක්ෂ 5කින් ප්‍රාග්ධනයත් වැඩි වෙනවා. සහ අන්තිම එක ව්‍යාපාරික මුදලින් රුපියල් 10,000ක් අයගේ පෞද්ගලික වියදම් සඳහා ලබා ගැනීම. එනම් පුතේ රුපියල් 10,000ක් මුදල් අඩු වෙනවා. ඒ වගේම අපේ හිමිකම අඩු වෙනවා පුතේ රුපියල් 10,000ක්. ගැනිලි කියලා. රයිට්. එච්චරයි පුතේ. 6 වෙනි එකේ හිමිකම අඩු වෙනව නේද? ආව් පුතේ හිමිකම අඩු වෙනවා මෙතන. සෝරි. වරහන අමතක වෙලා. රයිට්. ඊළඟට අපිට කියනවා සියලු ගනුදෙනු සටහන් කිරීමෙන් පසු ගිණුම් කරන සමීකරණය තුලනය කර දක්වන්න. එහෙනම් බලන්න පුතේ මේ පැත්තේ තියෙන ඒවයි මේ පැත්තේ තියෙන ඒ වගේ එකතුව 3,50,000යි 3,70,000යි 3,78,000යි 8,78,000යි 8,68,000යි. පුතේ කීයද? 8,58,000යිද? 8,58,000යි. මේ පැත්තෙත් බලන්න පුතේ එකතුව ඒ පැත්තෙත් ඔයාට එනවා 8,58,000ක්. 8,58,000ක්. right.
හරිද පුතේ? ඊළඟ පෙන් අහනවා අවසාන හිමිකම හා ආරම්භක හිමිකම අතර වෙනස. අවසාන හිමිකම සහ ආරම්භක හිමිකම අතර වෙනස. එහෙනම් පුතේ අවසාන හිමිකම කීයද? අවසාන හිමිකම 8,58,000යි. 8,58,000යි. ආරම්භක හිමිකම කීයද? ආරම්භක හිමිකම කීයද? මේ ව්‍යාපාරයේ පටන් ගන්න පුතේ 3,50,000ක් දාලා 3,50,000ක්. එහෙනම් ආරම්භක හිමිකම 3,50,000යි. එහෙනම් ඒ දෙක අතර වෙනස කීයද? පන්ලක්ෂ 8,000යි. ඒ දෙක අතර වෙනස 5,08,000යි. අපෙන් අහනවා පුතේ ඒ 5,08,000ට හේතු වෙච්ච දේවල් පෙන්눔 කරන්න කියලා. එහෙනම් පුතේ හේතු වෙච්ච දේවල් මොනවද? මේ බලන්න. ලාභය තියෙනවා 20,000ක. ඊට පස්සේ විකුණුම් ලාභ තවත් ලාභයක් තියෙනවා 8,000ක. ඒ වගේම අමතර ප්‍රාග්ධනය තියෙනවා ලක්ෂ 5ක. ගොඩනැගිලි කුලී තියෙනවා රුපියල් 10,000ක. ගණිලි තියෙනවා රුපියල් 10,000ක. එතකොට බලන්න පුතේ මේ ටිකේ ටෝටල් එක ගත්තොත් එහෙම 5,28,000න් 20,000ක් ගියාම 5,08,000යි. 5,08,000යි. හරි. රයිට් පුතේ. එහෙනම් අපි අදට පන්තිය අවසන් කරමු. අද ටිකක් වැඩිපුරත් වෙලා පන්තිය කළා අපි. එහෙනම්